ඒ නිසා මේ හැමෝම මේ ස්ථානට පැමිණලා තියෙන්නේ තමගේ ජීවිතේට දහම් කාරණා ටිකක් එකතු පාදක කරගෙන මේ දුකක් තියනවා ලෝකේ. ඒ දුකින් මිදෙන්නයි ඔබලගේ එකම අදහස. ලෝකේ තුල දුකක් තියෙනවා. ඒ දුකින් මිදෙන්න විවිධ දේවල් මිනිස්සු කරන බව අපට පේනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි ප්‍රත්‍යඥා උම්මත්තකා කියලා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැති සියලුම අය උම්මත්තක හැටියට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැති අය, දකින්නේ නැති අය මේ ලෝකයේ උම්මත්තක භාවයට පත් වෙනවා. ඒ තමයි ප්‍රත්‍යඥ ලෝකයෙන් ඔයගලන්ට පේන දේවල්. ඒව තමයි උම්මත්තක භාවය. උම්මත්තක කියන්නේ පිස්සු ඇදිලා අර රෝහල් ගත වෙලා ඉන්න අයට නෙමෙයි. මෙතන බුදුරජාණන් වහන්සේ උම්මත්තක කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන කතාව. මට ඔයගලගේ ජීවිතේ ගෙවනවා නම් අන්න ඒකටයි ප්‍රත්‍යඥ උම්මත්තකහ කියලා කියන්නේ. මෙයා හරියට වනේ යන්න මහිසුව මේ කැලෑවේ ජීවත් වෙනවලු ඇස් දෙක අඳ වෙච්ච කුළුමීම. අන්නේ කුළුමීම කොහොමද මේ ඇස් දෙක අඳ වෙච්ච කුළුමීම කැලේ හැසිරෙන්නේ? කොහේ යනවද මොනවද කරන්නේ? කිසිවක් දන්නේ නැහැ. ඇහුවොත් අපි කොරඹ යනවා. මම නංගි බලන්න යනවා. මං අම්මා බලන්න යනවා. එහෙම වචන කිව්වට එයා අර ඇස් දෙක අඳ වෙච්ච කුළුමීමක් වගේ. ඒක තමයි චරණ්‍ය බහුකෝචනෝ. මේ ප්‍රත්‍යක්ෂන මිනිස්සු හැතරෙන්නේ අර වනයන්ද මහිසෝව කැලෑවේ ඇස් දෙක අඳ වෙච්ච කුළුමීම වගේ කියනවා. එතකොට මේ දහම් පාඨයට අනුව මේකට කියන්නේ උම්මත්තක භාවය. තවත් තැනක බුදුහාමුදුරු කියනවා ප්‍රත්‍යක්ෂන උම්මත්තක. ලෝකේ සැප සොයනවා. දුකෙන් මිදෙන්න උත්සාහවත් වෙනවා නෙමෙයි. ලෝකේ සැප සොයනවා. ඒකට පුදුම සටනක් වෙනවා. ඒ සැප නොලැබෙනකොට පුදුම දුකක් වෙනවා. ඒක තමයි සිදුවෙන්නේ. ඉතින් මෙන්න මේ ධර්මතාවයත් එක්ක බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා මේ අනුසෝතගාමි ලෝකය හතරක්. ඒ අනුසෝතගාමි වැඩපිළිවෙල අනුව බුදුරජාණන් වහන්සේ අපට නිවන් දකින්න බැරි කාරණා හතරක් එළිපෙහෙළි කරනවා. මේ උම්මත්තක භාවයට වැටෙන ප්‍රත්‍යඥ උම්මත්තක කියන තැනට වැටෙන මේ බෞද්ධ දර්ශනේ ආගම තියෙන්න පුළුවන්. බෞද්ධ දර්ශනයෙන් ඉවත් වෙන කාරණා හතරක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සොයන්න එපා, අධ්‍යයනය කරන්න එපා කියව කාරණා හතරක්. මේ කාරණා හතර කිරීමෙන් ඔයගොල්ලෝ බෞද්ධකමින් අයින් වෙනවා. බෞද්ධකමක් නැති වෙනවා. ඔය මේ ජීවිතේ විතරක් තමන්ගේ මානසිකත්වයෙන් හදාගත්ත බෞද්ධකමක් තියෙන්න පුළුවන්. හැබැයි මරණයෙන් පස්සේ බෞද්ධකම නැහැ. සමාජයට අපායට යන්නත් පුළුවන් එයා. මල්ලිකා දේවිය කියන්නේ ජීවමාන බුදුහාමුදුරට දන් දීපු කෙනෙක්. නේද? බුදුහාමුදුරු නොකියුවනම් මල්ලිකා දේවිය සතර අපායට වැටුණා කියලා අපිට මල්ලිකා දේවිය බෞද්ධික. ධර්මාශෝක රජතුමා සතර අපායට වැටුණ බව අපිට ඉර්ධි සම්පන්න රහතන් වහන්සේලා නොකියුවනම් ධර්මාශෝක රජතුමාත් අපිට බෞද්ධික. ඒ නිසා ඔයගලගේ බෞද්ධකම ඔයගලන්ට මනින්න තියෙන හොඳ සාධක දෙකක්.
ඔගලොත් ඉන්නේ මල්ලිකා දේවිය ඉන්න තැනක. ජීවමාන බුදුරන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට අවුරුදු 7ක් එක දිගට දන් දීපු කෙනෙක්. ධර්මාශෝක රජතුමා මහා මෙහෙයක් කළා. අද මම මේ බණපදේ කියන්නේ ඒ රජතුමා තමන්ගේ පුතා පැවිදි කරලා තුන්වෙනි සංගායනාව ඇති කළා නේද? රටවල් 9ක මේ බුදුදහම ව්‍යාප්ත කරපු නිසායි. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආපු නිසායි අද අපි මේ බණපදයක් කියන්නේ සිවුරු පොරවගෙන ඉන්නේ. මෙවැනි මෙහෙයක් මේ ශාසනය විසින් කරපු එයත් සතර පායට වැටුණා. ඔබත් ඉන්නේ එතනද? මේකයි සොයාගන්න ඕන. නැතුව මල්ලිකා දේවියෙන් හදන්න එපා ඔයගොල්ලෝ. මොකද මල්ලිකා දේවිය කෙටි වචනයක් සසරට වැටුණා. ධර්මාශෝක රත්නවල හදන්න එපා මේ පුරුෂයෝ. කවදාකවත් සතර පායට වැටෙන එක නතර වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මහා ලොකු චෛත්‍යයක් හැදුවයි කියලා තනි වීරමේ සතර පායට වැටෙන්නේ නැහැ කියන තරමතාවය නම් ඉන්න එපා. උග ධර්මාශෝක රත්නමා 84000 පෙර විහාර කළා. මන්න මච්චකේදී මේ චතුරාර්ය සත්‍ය ඥානය නොතිබුණු නිසා දිවේශ සිත පහළ වෙලා පිපුරෙක් බවට පත් වුණා. ඔබලත් ওই තැන් වලට වැටෙන්න ඒ රජතුමා කරපුව කරන්න යන්න එපා. ඔබලා කරන්නේ රජතුමා කරපු නැති දේ. ඔබලා කරන්න මල්ලිකා දේවිය නොකරපු දේ. ඒ අය නොසියපු දේ සොයන්න. අපේ ඉතිහාසගත පොත්වල තියෙන ඒ අය හොඳ බෞද්ධයෝ කියලා. මම පිළිගන්නේ බෞද්ධයෙක් හැටියට. මගේ පුද්ගලිකමත්. බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බෞද්ධයෝ සතර අපායට වැටෙන්නේ නැහැ කියලායි. ඒ නිසා මම පිළිගන්නේ නැහැ. තව එකක් මට මේ තේරිච්ච ධර්මය අනුව මට තේරෙනවා බෞද්ධයා කවුද බෞද්ධ නොවන අය කවුද කියලා. ඉතින් මෙන්න මේක නිසා මේ චරිත දෙක අපි සීගන්නුවේ අපිට හොඳ චරිත දෙකක් මේක අපේ ජීවිතේ හදාගන්න. ඕගොල්ලෝ හැදලා බලන්න මමත් ඉන්න ওই චරිත දෙක ඇතුළත කියලා. අපිට දන් දෙනවා අපේ ස්ථානවල හදලා දෙන්න සෑහෙන විල බුදාන විතර කරනවා. පන්සල් වේල විහාර හැම එකම මේව කලා කියලා ඔයගොල්ලෝ බෞද්ධයද කියලා හොයලා බලන්න. හැබැයි මේ අයට මහා නර්ගෝ පුණ්‍ය කර්ම ඉෂ්ඨ වෙනවා. පින් ලැබෙනවා. මල්ලිකා දේවිය ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ දම් පිළිවෙත් දීලා මහා පුණ්‍ය ශක්තිය ඇති කරගත්තා. ඒව නැති නෑ කවදාවත්. ඒත් බලන්න හතර පායට වෙනවා ජීවමාන බුදු කෙනෙකුට දන් දීලා කරනවා හතර පාය තාවකාලික උඩ වෙනවා. අපි ගැන කුමන කතාව. මම මේකෙන් අදහස් කරන්නේ පින්වතුනි මුලා වෙච්ච ශාසනයකට කොට වෙන්න එපා කියලා. ওই චර්ත දෙකේ ඉතිහාසගත පොත්පත් කියවන්න. කියවලා ඒගොල්ලන් ඒ කරපු එකක්වත් කරන්නේ නැතුව තථාගත කෙනෙක් අපිට පෙන්වා දෙන ධර්මයේ විතරක් සොයන්න. ඒක තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තවත් දුරට මහා කරුණාවෙන් යුතුව උමතු වීමට කාරණා 4ක්. එකක් බුද්ධ විෂය හැදෑරීම. බුද්ධ විෂය හදාරන්න එපා මහන්නේ කියනවා. දෙක චිත්ත විෂය හදාරන්න එපා කියනවා. තුන කම්ම විෂය හදාරන්න එපා කියනවා. හතර ලෝක විෂය හදාරන්න එපා කියනවා. මෙන්න කාරණා 4ක් ඕගලන්ට බෞද්ධය වෙන්න ඕන නම් කාරණා 4ක් අධ්‍යයනය කරන්න එපා කියලා කියනවා. සොයන්න එපා කියලා කියනවා.
දැන් අපි කෙටි හැඳින්වීම් ටිකක් කළොත් බුද්ධ විෂය සොයන්න එපා කියලා කියනවා මුතු වීමට කරුණයි. මොකද්ද මේ මුතු වෙනවා කියන්නේ? පිස්සු ඇදෙන මේ යන්නේ නැහැ මෙහි. ඉස්සම් කොටුයි. එහෙම එකක් නෙමෙයි. ඕගලන්ට චතුරාර්ය සත්‍යය තේරෙන්නේ නැති වෙනවා. දුක මොකක්ද දුක සමුදය මොකක්ද කියලා තේරෙන්නේ නැති වෙනවා. හරියට වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝගේ රූපේ දිහා බලන්න කියා වගේ. ඕක තමයි වෙන්නේ. ඒ නිසා පින්වතුනි ඇත්ත සොයන්න අපිට ඕනේ දුකින් මිදෙන්න. ඔයගලගේ මූලික අංගයේ විරුද්ධේ දුකින් මිදෙන්න. මේ බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වෙන්න එපා සැපයක්. බලාපොරොත්තු වෙන නිවන් සැපේ බලාපොරොත්තු වෙන. ඒක කෙරවලේ හම්බෙන එකක් නෙවෙයි. ඊට මෙහා හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔයගලන් සොයන්න මේ දුක යන කුමක්ද? මේකයි ඔයගලන් සොයන්න ඕන. මේක සොයා ගන්න පුළුවන් නම් අන්න බෞද්ධයෙක් වෙන්නේ. දුක සොයා යන ගමනේදී කවදාකවත් ඔයගලන් මේ සැප සොයා යන ගමනේදී ඔයගලන්ට කවදාකවත් බෞද්ධයෙක් නම් වෙන්න බෑ. මහා පුණ්‍ය කර්ම කරගෙන මේ ලෝකේ පහළ වෙවි. තුන් ලෝකේ කොහරි උපැත්ති ලබාවි. ඒ නිසා මේ බුද්ධ විශේෂ හොයන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ඥාන ගැන අධ්‍යයනය කරන්න යන්න එපා. කුමක්කේද අපිට ගෝචර නැහැ. සම්ප්‍රසාදනීය සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන්ගේ පැහැදීම පිණිස කියනවා තථාගතයන් වහන්සේගේ සීලය මෙහිමයි. තථාගතයන් වහන්සේගේ සමාධිය මෙහිමයි. බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා. අන් අයට පැහැදීම පිණිස භික්ෂුන් වහන්සේලාට තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව මෙහිමයි කියලා සාරිපුත්ත හාමුදුරුවෝ මේ බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රධාන ගුණධර්ම තුන කියලා දෙනවා. කියනකම් ඉඳලා අහලා බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඔක්කොම පිරිස දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ඔක්කොම භික්ෂුන්ට ඒක කිව්වට පස්සේ හොඳද? බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්තේනි ඔබ කොහොමද මගේ සීලය දැනගත්තේ? ඔබ කොහොමද මගේ සමාධිය දැනගත්තේ? ඔබ කොහොමද මගේ ප්‍රඥාව ගැන දැනගත්තේ කියලා අහනවා. මගේ සීලය සමාධිය ප්‍රඥාව තවත් බුදු කෙනෙකුට ගෝචර ධර්මයක් විසක වෙන කාටවත් මේ ලෝකේ ගෝචර වෙන්නේ නැහැ. එපා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි අනුමාන දැක්මක් ඇතුවයි කිව්වේ කියනවා. දැන් බලන්න මේ ප්‍රසාදිනී සූත්‍රය කියන්නේ කෙනෙක්ගේ සිතේ ප්‍රසාදය ඇති වෙන්න භාගතුන් වහන්සේ ගැන කියලා දුන්න දේවල්. එතින්දිත් අපිට කියනවා සාරිපුත්ත හාමුදුරුවෝගෙන් අහන්නේ ඔබ කොහොමද ඔක දැනගත්තේ? මං ගැන ඔබ දැනගත්තේ කොහොමද? අපිට කවදාවත් තව කෙනෙක් හඳුනා ගන්නට බෑ. ඒක තමයි ඇත්ත කතන්දරේ. නේද? තව කෙනෙක්ව සම්මුතියෙන්වත් හඳුනා ගන්න බෑ. අපි කොහොමද සෝවාන් වෙච්ච කෙනෙක් හඳුනාගන්නේ? අපිට පුළුවන් ද අපේ ඉස්සරහට එන එක්කෙනා අපිට අවංකවම එන කෙනෙක් එක්ක මගේ වරදක් අරන් යන්න වරදක් හදලා යන්න මගේ මාත්‍රික හිත යටින් තරහවක් තියෙන කෙනෙක් කියලා අපිට තෝරගන්න පුළුවන්ද? බෑ. බයින් බස් වීමක් වෙලා තියෙනවා නම් අපිට තේරෙනවා යා දැන් මාත්‍රික තරහක් කෙනෙක්. ඒත් යාගේ හිතේ එදා ප්‍රශ්න ඇති වුණාට දැන් තරහව නැහැ. හැබැයි එයා ඉන්නේ සුවදශීලීත්වයට. ඒකට මම පරණ දේ සිහිපත් කළා මෙයා මගේ තරහකාරීත්ම කියලා මම තීරණය කරනවා. මම මේ ටික කිව්වේ අපිට කවදාවත් සම්මුතියෙන්වත් කෙනෙක්ව හඳුනා ගන්න බෑ. එයා දරන ආකල්පයව දැනගන්න අපිට දරන්න බෑ. තේරුම් ගන්න බෑ. අපි කොහොමද සෝවාන් පුද්ගලයෙක් හඳුනගන්නේ? සෝවාන් පුද්ගලයා කියන්නේ ඊට එහා ගිය කෙනෙක්. රාතන් වහන්සේ ගැන කතා නොකරමු.
අපි කොහොමද හඳුනාගන්නේ සම්මුතිය කෙනෙක්වත් අපිට හඳුනා ගන්න බැරුව. ඉතින් අන්න ඒක නිසා මේ මුලාවල් වලට වැටෙන්න එපා. මේ ධර්මයේ සම්දිත්තිකයි. තමාගේ අධිගමයේ තමාට විතරයි වැටෙන්නේ. ඒ නිසා මේක හොඳට තෝරගන්න. ඒ නිසා අපිට කවදාකවත් මම මේ ටික කිව්වේ උදාහරණ කතාවක් වශයෙන් බුදුහාමුදුරුවෝ ගැන අපිට දැනගන්න බෑ. අපි බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේගේ ඥාන ගැන එහෙම අපිට අධ්‍යයනය කරන්න බෑ. චූටි ළමෙක් මෙතන හිටියොත් ඒ චූටි ළමයා ඇත්තටම ඉතින් ඒ චූටි ළමයා හොඳද? ඒ චූටි ළමයාත් ඇත්තටම මේ ඉතිපිසෝ ගාථාව කියාවි නේද? ඒ චූටි ළමයා ඉතිපිසෝ ගාථාව කියාවි. ඉතිපිසෝ ගාථාව කිව්වට ඒ ළමයාගේ අරුත් දන්නවද? දන්නේ නැහැ. දැන් ඕගලන් අරහං කියන පදේ කියනවා නේද? අනේ රහතන් වහන්සේ කියන්නේ තණ්හාව නැති කෙනානේ. කොයි වගේද යාගේ මානසිකත්වය? දන්නේ නැහැ. ඕගලන් තවත් වචනයකට තමයි කොටි වෙලායි. වෙන මොකුත් නොවේ. තවත් වචනයකට කොටි වෙලා ඕගලන්. ඉතින් අන්න ඒක නිසා බුදුරන් වහන්සේගේ මේ ගුණ කවදාකවත් අපිට කවදාකවත් දැනගන්න යන්න බෑ. මේව සොයන්න එපා කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. මොකද බුදුරන් වහන්සේගේ මේ ඥාන බුදුහාමුදුර කියන්නේ කවුද? මේවා සොයන්න යෑමේදී හොඳද අපිට චතුරාර්ය සත්‍ය ඥානෙ නැති වෙලා යනවා. අපි උම්මතු භාවයට වැටෙනවා. ප්‍රත්‍යඥ උම්මත්තකා කියන භූමියටම අපි වැටෙනවා. ඒ නිසා මේ බුද්ධ විශ්ය ගැන සොයන්න එපා කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ කාරණාව තමයි මම මේ කෙටියෙන් හඳුන්වා දෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ ගැන නෙමෙයි අපි සොයන්න ඕන. මේක ගැන සොයන්න එපා කියලා බුදුරජාන් වහන්සේම කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ගැන සොයන්න. මේකයි අපිට අවශ්‍ය. දැන් ඕගලන් බලයි මං කවුද? මේ ආඳුරු අරයට යනවා මෙහෙට යනවා කිසි චාරයක් නැහැ නේද? මේ කිසිම මේ පළක් නැහැ. ඕව හොයන්න ගොඩක් ඉන්නේ. මොකද භෞතික ලෝකයේ හැදියාව තමයි බලන්නේ. හැබැයි කියපු ධර්මය ඒ කියපු ධර්මයට ඒ හාමුදුරුවෝ කියපු ධර්මය අමතක වෙලා යනවා භෞතික ලෝකේ චර්යාව හොයන්න ගිහිල්ලා. ඒ නිසා ධර්මයේ සොයන්න අපිට කවදාවත් බුදුහාමුදුරුවෝ කියපු දේ ගැන සොයන්න අපිට කවදාවත් බෑ. බුදුරන් වහන්සේ කවුද කියන එක තේරුම් ගන්න. බුද්ධ විශ්ය හදාරන්න යන්න එපා. සොයන්නත් එපා. එහෙම සෙව්වොත් ඔයගලට චතුරාර්ය සත්‍ය ධර්මය දුක ගැන අවබෝධය කරන්න බැරි වේවි. ඒක තමයි වෙන්නේ. බුද්ධ විශ්ය හදාරන්න එපා කියනවා. ආදාරයි අනුමාන වශයෙන් ඔය තියෙන පාලි වචන පාඩම් කරගෙන ඔව අපිට කියලා දෙන්නත් පුළුවන්. ඉතිපිසෝ ගාථාව පාඩම් කරගෙන මොකද්ද අරහං ගුණය කියන්නේ? මොකද්ද සම්මා සම්බුද්ධ ගුණ කියන්නේ? මොකද්ද විද්‍යාඥ සම්පන්න කියන්නේ? මේව විස්තර කරලා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තමයි දැනගන්න තියෙන්නේ. ඉතින් බුද්ධ විශ්ය අපිට හම්බ වෙන්නේ ප්‍රඥාවට නෙමෙයි. බුද්ධ විශ්ය අපිට හම්බ වෙන්නේ විඥාණයටයි. පංච උපාදානස්කන්ධ ලෝකයටයි හම්බෙලා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මෙහෙමයි කියලා අපි හිතනවා නම් ඇත්තටම අපිට හොඳ පින්සිතක් පහළ වේවි. හැබැයි දුක අවබෝධ කරගන්න බැරි වේවි. ඒ පින නිසා අපි සංසාරේ මෙරි ඉපදී ආවි. ඒ නිසා බුද්ධ විශ්ය හදාරන්න එපා කියලා බුදුරන් වහන්සේ කියනවා. ඒක කරන්නත් එපා බෞද්ධයෙක් වෙන්න බෑ. ඊළඟට තියෙනවා චිත්ත විශ්ය. චිත්ත විශ්ය කියන්නේ දැන් ඕගොල්ලන් ධානය වඩනවා. කියන්නකෝ. ධානය වඩනවා. ධානය වැඩුවොත්
ඕගලන්ගේ සිත සමාධි වේවි. නේද? සමාධි වෙලා ධානය වලට ඇවිල්ලා ඒ ධානය වල වාසය කරાવી. ඒත් මේ චිත්ත විශේෂයට යන්න එපා කියනවා. කුමක් නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකත් උමුතු වීමට කාරණාවක් කියනවා. ඔය සමතෙන් ඕගලන් වඩන බණ භාවනා ඕවෙන් ඕගලන්ට වැඩෙන්නේ සමත ධාන. ඕවෙන් වැඩෙන්නේ. તો බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා මේ චිත්ත විෂය හොයන්න එපා කියලා. ඉතින් ඕනනම් කාමාවචර ලෝකේ ගැනත් සොයාවි ඕගොල්ලන්. මේ කාමාවචර ලෝකේ ගැනත් සොයනෝනම් නේද? අපිට කියන්න තියෙන ඕගොල්ලන් චිත්ත විශේෂ හොයන අය. එතකොට ආලාර කාලාම උද්දරකාම පුත්ත අසිත තවුස ඒ වගේ අය සිත ගැන අධ්‍යයන කරපු අය. හොඳද? ඉතින් මෙන්න මේ සිත අතින්ත ධර්මයක්. ඒක නිසා මෙන්න මේකත් අධ්‍යයනය කරන්න එපා කියලා සොයන්න එපා කියලා කියනවා උමතු වීමට කරුණා. ඒ කියන්නේ ඔයගලන්ට චතුරාර්ය සත්‍ය ඥානය පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා ඊළඟ කාරණාව තමයි කම්ම විෂය. මේ කර්මය ගැන සොයන්න යන්නත් එපා කියනවා. දැන් කෙනෙක් හොඳට පින් දාන දැන් මල්ලිකා දේවිය ඒගොල්ලන් හොඳට පින් කළානේ. පින් කළාට දැන් බුදුරජාන් වහන්සේ ඒ කාලේ හිටපු නිසා තමයි මල්ලිකා දේවිය කොහෙද ගියේ කියලා ඒ විස්තර ටික අපිට හම්බුනේ. නැත්තම් අපි අපේ මට්ටමේ අද කාලේ හිතන්නේ මොකද එවැනි මහා දාන මේ දෙන කෙනෙක් හිටියොත් කියන්නේ ඒකාන්තයෙන් එයා දිවි ලෝකෙන් ගියා. ඉන්න කාලේ පුදුම දන් ටිකක් දුන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා කාට හරි විපතක් වුණාම අනේ මේ විපත වෙලා තියෙන්නේ කුමක් නිසාද නේද? අපි ඉතින් තීරණ ගන්න මේව නිසා මේව වෙන්න පුළුවන් කියලා. දැන් මොගලන් මහරහතන් වහන්සේ පෙරේත ලෝකවල දිව්‍ය ලෝකවල දැක්කා කියලා. උන්වහන්සේට ඥානෙ නැහැනේ. ඒ පෙරේත ලෝකෙට යන්න හේතුව එයා කරපු අකුසල මොකද්ද කියලා දකින්න. කොයි කාලේ කරපු එකක්ද? එහෙම දකින්න මොගලන් මහරහතන් වහන්සේට නුවණක් නැහැ. දිවි ලෝකේ මහා සැප සම්පත් විඳිනාය දැක්කාම මොගලන් හාමුදුරන්ට නුවණක් නැහැ. එයා එතනට ආවේ කුමක් නිසාද කියන එක. එක්ක යාගෙන් විමසන්න ඕන. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහන්න ඕන. ඉතින් මෙන්න මේක නිසා මේ කර්මය නිසා මේ දේ වෙනවා මෙහෙම මේක වෙනවා කියලා අපි තීරණ නොගත යුතුයි. කර්මය ගැන අපි සොයනවා නම් මේක ගැන හොයන්න එපා කියලා කියනවා. අපි සොයනවා නම් අපිට කවදාකවත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට බැරි වෙලා යනවා. දුක ගැන වැටහෙන්නේ නැහැ. ඒක කර්ම විශ්ය ගැන අධ්‍යයනයක්. අරක චිත්ත විශ්ය ගැන අධ්‍යයනයක්. අරක බුද්ධ විශ්ය ගැන අධ්‍යයනයක්. නේද? ඒක බුදු ගුණ වඩමින් වාසය කරනවා. ඒක බුද්ධ විශ්ය ගැන අධ්‍යයනයක්. ඊළඟ එක තමයි ලෝක විශ්ය. මේකත් හදාරන්න එපා කියන සොයන්න එපා කියන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ලෝක විශ්ය කියන්නේ අපි ගමු වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු විෂය, ඔය ගහලා තියෙන සියලු උපාධි ඩිග්‍රී ඔක්කොම ලෝක විෂය. ඒයි යන්නේ. ග්‍රහ තාරකා ගැන පර්යේෂණ, මහ පොළොව ගැන පර්යේෂණ, ගස් කොළන් ගැන පර්යේෂණ, සත්තු ගැන පර්යේෂණ මේ ඔක්කොම යන්නේ මොකටද? ලෝක විෂයට. ඒකයි ඔය ලොකු උගත්කම් අපි ලැබුවත් නිවන් දකින්න පැත්තට එනවා නම් කවුරු හරි ඔය ඔක්කොම බැහැර කරලා එන්න ඕනි කියලා මම කියන්නේ ඒකයි. ඕවෙන් මේක අවබෝධ කරන්න බෑ. අපි කොච්චර ඉහළට ඉගෙන තුනක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට බෑ ඒ ලෞකික දේවල් වලින්. ඒව වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝක විශේෂ හොයන්න එපා කියලා. ලෝක විශේෂ ගොඩාක් තියෙන පැතිකඩවල්. කර්ම විශේෂ ගොඩාක් තියෙන පැතිකඩවල්. හොඳද? චිත්ත විශේෂ ගොඩාක් තියෙන පැතිකඩවල්. බුද්ධ විශේෂ ගොඩාක් තියෙන පැතිකඩවල්.
ඉතින් මේ හඳුන්වා දෙන්න. ඉතින් කොහොම හරි ඕගලන්ට මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් මේ විෂයන් හදාරන්න එපා කියනවා. මේ විෂයන් හතර සොයන්න එපා කියනවා. උමතු වීමට කාරණාවක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා ඕගලන් උමතු වෙන්නේ නැති ඒ විෂය විතරක් සොයන්න නේද? ඒ විෂය තමයි පංච උපාදානස්කන්ධයේ ඇත්ත බලන එක. මෙන්න එකම විෂය බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. පංච උපාදානස්කන්ධේ මේක අධ්‍යයනය කරන්න. මේකයි වටින්නේ. මේක සොයන්න. මේකෙන් තමයි අපිට චතුරාර්ය සත්‍ය ඥානය පහළ වෙන්නේ. එහෙනම් දැන් අපි දන්නවා උමුතු වීමට කාරණා හතරක්. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි නොසිය යුතු කාරණා හතරක්. බුදුන් ගැන සොයන්න යන්න එපා නේද? බුදුගුණ නාමය කොච්චර අපි භාවනා වශයෙන් වැඩුවත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒක හැමමයි. හොඳද? ඕගලන්ට බුදුන් ගැන ශ්‍රද්ධාව ඇති වෙන්න නම් හොඳද? ඕගලන් කරන්න ඕන දුක යනු මොකක්ද කියලා සෙවීමයි. ඒ දුක මොකක්ද කියලා දැක්කොත් විතරයි ශ්‍රද්ධාව උපදින්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන සැබෑ ශ්‍රද්ධාව. මට මතක උපනිෂා සූත්‍රයේදී ඒ සූත්‍රය දේශනා කරන්නේ ශ්‍රද්ධාව උපදින්නේ දුක දකින අයට පමණයි කියලා. මේ තියෙනවා ඉතින් තව ශ්‍රද්ධා වර්ග තියෙනවානේ නේද? දැන් ක්‍රිස්තියානි ආගමේ අය යේසුස් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා. මුස්ලිම් ඇත්තෝ ඒ මුස්ලිම් ආගමේ ඉන්න තමන්ගේ නායකයා කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා. වක්කලි තෙරුන් වහන්සේ බුදුහාමුදුරුන් දිහා බලන් ඉඳලා එතන ශ්‍රද්ධාවක් තියෙනවා. නේද? වක්කලි හාමුදුරුවෝ දුක දැනගෙන හිටියේ නැහැ. සමුද නිරෝධ මාර්ගයේ චතුරාර්ය සත්‍ය ඥානය වක්කලි තෙරුන් වහන්සේට තිබුණේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ ළඟ ඉන්න නිසා හොඳට බණ අහන්න ඇති. ඒක තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේක නිසා මේ බව හොඳට තෝරගෙන අපි මේ බුදු කෙනෙක් අපිට සොයන්න එපා කියපු අධ්‍යයනය කරන්න එපා කියපු ධර්මයන් සොයන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඕගලන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැති වෙනවා. ඒ නිසා ඕගලන්ට චෝදනාවක් තියෙනවා. ඕගලන්ගේ අතරින්ම මට කියනවා හාමුදුරනේ පිටින් හාමුදුර කෙනෙක් ගෙනල්ලා හරි ඕගලන්ව භාවනා කරවන්නලු. බණ කියලා ඉවරලා. මං ගෝ ඇයි කියලා. ඕපදූප කතා කරනවලු මේ බණ නෙමෙයිලු කතා කරන්නේ. හාමුදුරනේ ඉන්දි කට්ටක් වැටෙන්න පුළුවන්ද කියලා අහනවා ඔබ වහන්සේ කියපු දහම්පදයේ තේරුණා නා. එක්කයි ඊයෙන් ඇවිල්ලා මට එහෙම දෙයක් කියනවා. ඒ නිසා දවසේ වැඩසටහනක් හදන්නලු. මේ මිනිස්සුන්ට මේ මිනිස්සු අයාලේ යනවලු මොලේ නැහැලු මේ අයට. ඒ මොලේ නැති නිසා ඔබ වහන්සේ උදේ කියපු බණ එතනින් ඉවරයි. ඊට පස්සේ මහා ගෝසාවලු මෙතන. හැබැයි හැමෝමත් නෙමෙයි කියලාත් කිව්වා. ගොඩක් අය එහෙමයි කියලාත් කිව්වා. ඉතින් ඊයේ ඇවිල්ලා මිනිහෙක් මට කියලා ආරාධනාවකුත් කළා ගියේ. මම සල්ලි දෙන්නම් කිව්වා. හාමුදුර කෙනෙක් දාලා වැඩසටහනක් හදන්නේ කිව්වා. ඔබ වහන්සේ ඉන්නේ නැති නිසා. ඒ ගෙන්නන හාමුදුරන්ට මම සල්ලි දෙන්නම් කිව්වා වීදම දෙන්නම් කිව්වා. ඉතින් ඕගලන්ට කරපු චෝදනාවක්. ඒක මම පිළිගන්නවා. මයි කන් දෙකට ඇහෙනවා. මං අර හිටියට මට ඇහෙනවා මේ ගෝසාව. මම හැමදාම කියන්නේ යම් දහමක් කියලා දුන්නා මේක නුවණින් බලන්න. තවත් සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඒක තමයි නුවණින් බලන්න ඕන. ඒක තමයි මේ අද දවසේ අපි මෙතෙන්ට ආවේ. ඒ නිසා කිසි අනම්මනම් කිසිවක් කතා කරන්නේ නැතුව මේ කියලා දීපු ධර්මය හොඳට නුවණින් බලන්න ඕන.
එහෙම නැති වුණොත් ඕගලන්ට වෙන්නේ මරණකම් බනහා ඉඳලා මරණ මොහොතේදී මරණ වේදනාව එනකොට අපාය යන තමයි. ජීවමාන මල්ලිකා දේවියට අපායන් වුණා නම් ඕගලන්ට එහෙම නැති වෙන්න හේතු නැහැ. හරියට වැඩ නොකළොත්. ඒ නිසා Taman රවට්ට ගන්නේ නැතුව Taman කටයුතු කරන්න පුළුවන් වෙනවා. පන්සල වගේම ඇලුවේත් මං ගියාම. මොකද මේ ඉන්න අය හොඳට දන්නවනේ මොනවාද කතා වෙන්නේ කියලා. හැමෝමත් නෙමෙයි කියලා කිව්වා හැබැයි. එහෙමත් කිව්වා. ඉතින් කොහොම හරි මෙන්න මේ උමුතු වීමට අවශ්‍ය කාරණා 4 ගැන කතා කරන්න එපා. ඒ ලෝක විශ්යන් ගැන කතා කරන්න එපා. නේද? එතකොට බුද්ධ විශ්ය කතා කරන්න එපා. ඕගලන් කරන්න ඕන ඕගලන්ට තේරෙන මට්ටමින් දැන් කාලයක් මේ බණ අහලා තියෙන නිසා ඕගලන්ට තේරෙන මට්ටමින් මේ පංච උපාදානස්කන්ධය ඇත්ත බලන්න තමයි ඕගලන්ට තියෙන්නේ. බුදු කෙනෙක් දේශනා කරන්නේ ඔන්නෝකමයි. පංච උපාදානස්කන්ධය ඇත්ත බලන්න. සූත්‍ර ගොඩක් ගත්තොත් තියෙන්නේ ඕක ගැනමයි තියෙන්නේ. ඒකමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත බලන්න මේ රූපේ ඔයගලන්ට කරන්න වැඩක් තියෙනවා. ගිහි ගෙදර කටයුතු කරන ගමන් ගෙදර ගිහිල්ලා මේවා කරන්න ඕන. ගිහි ගෙදරදී කොච්චර දුරට මේ ධර්මයේ සිහි වෙනවද? හාමුදුරුව මතක් වුණාම නම් බණ කතා කරනවා. අනිත් වෙලාවට නෑ. නේද? ඒක මන් දන්නවා. ඒක නිසා හැමතිස්සෙම ජීවිතේට මේ අඩුගානේ සෝහම් ඵලයක්වත් ලබා ගන්න කටයුතු නොකළොත් මහ විනාශයක් වේවි. නේද? සංසාරේ මේ වගේ බණ අහා එන්නේ නැති. ඒ නිසා බණ අහන්නේ ගොඩක්ම බණ අහන්නේ කේක අතුලෙල්ලි ලියන්නේ මාර්ගය නැති නිසා. මාර්ගයේ තියෙන කෙනෙක් මාර්ගයේ වඩනවා මිසක එහෙම දුවන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරය. ඉතින් මෙන්න මේක හොඳට තෝරගෙන මේ උමතු වීමට තථාගතයන් වහන්සේ පෙන්වන චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන්නේ නැති මේ කාරණා 4 අධ්‍යයනය නොකර තමන්ගේ ජීවිතය තුළ මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත බලන්ට හොඳට දක්ෂ වෙන්න. ඒක තමයි වෙන්නේ. මේ රූපේ ඇත්ත බලන්න. ඉතින් මේ ඇත්ත බලන්ට කලින් අපි හොඳට අසුභ කර්මස්ථානයේ වඩනවා නම් හොඳයි කියලයි මට කියන්න තියෙන්නේ. මේක වඩනකොට අපිට අපේ සිතේ තියෙන ඇලීම් රාග අදහස් ගොඩක් දුරට නැති වෙලා යාවි. නේද? නැති වෙලා ගියාම අපිට පුළුවන් හොඳ සතියකින් යුතුව මෙන්න මේ 100කින් යුතුව අපිට පුළුවන් රූපේ ඇත්ත බලන්න. නැත්තම් අපි මොන හරි කරනකොට අපිට එනවා රාගසිත එන්න පුළුවන්. විවිධ ඇලීම්. ගෙදර ඉඳලා තියෙන මල් ගහක මලකට ඇල්ලුනත් රාගයක්. තමන්ගේ ඉඩ කඩන් වලට ඇල්ලලා ඉන්න එකත් එහෙමයි. ඉතින් මේක හොඳට තේරුම් අරගෙන තමන්ගේ සිත නිවා ගන්න සතිය හොඳට පිහිටව ගන්න. තමන්ගේ මානසිකත්වය හොඳට හදන්න ඕන. අපි දන්නවා වීව පුරන්න බෑනේ. පුරන් වෙච්ච කුඹුරු වල පුළුවන් බෑ. අපේ මනස හරියට පුරන් වෙච්ච කුඹුරු වගේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පුරන් වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ රාග ද්වේෂ දුරු කරගන්න අපි අසුභ කර්මස්ථානයේ හොඳට ප්‍රකට කළ යුතුයි. ඒ කියන්නේ අර පුරන් හොඳට වෙලා තියෙන කුඹුර හොඳට කොටලා ඒව පහත් කරලා මොන හරි ක්‍රමවේදයකින් කුඹුර මනාව සකස් කර ගන්නට වෙනවා. නැත්තම් මේ වැඩේ කරන්න බෑ.
මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රාග රත්තාන දක්ඛින්ති. මේ රාගයේ තියෙන අයට මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ බලන්න ඕන. ඉතින් අපි මේ ඉස්ලාම කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දහම් දේශනා කරන්නේ නැහැ කියලා තීරණයක් ගන්නවා. බුදුවරු මේ ධර්මයේ කියලා දෙන්න බෑ කියලා අදහසක් වෙනවා. ඉතින් ඕක සහම්පති දිවි රාජ්‍ය දැකලා තමයි ආරාධනා කරන්නේ. ඒක අපි කවුරුත් දන්නවා. නේ. එතකොට මේ ඒ ධම්ම දේශනා කරන්නේ නැහැ කියලා කියන එකේ ගාථාව තමයි පටිසෝතගාමින් නිපුණා. මේ ධර්මය පටිසෝතගාමී මාර්ගයයි. ලෝකෙට ප්‍රතිවිරුද්ධ මාර්ගයක්. ඒ කියන්නේ බුද්ධ විශේෂයට වක්ක, චිත්ත විශේෂයට, කම්ම විශේෂයට, ලෝක විශේෂයට මේ හතරට අයිති නැති ධර්මයක්. මේ ධර්මය. ඒකට කියනවා පටිසෝතගාමී කියලා. මේක පටිසෝතගාමී මාර්ගයයි. ගම්බීරං දුද්දසං අනු. ඒක ගම්බීරයි. හරි සියුම් ධර්මයක්. දුකසේ අවබෝධ කළ යුතුයි. එතකොට මේ පටිසෝතගාමී මාර්ගය දුකසේ අවබෝධ කළ යුතු දෙයක්. ඒක ගම්බීර ධර්මයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා හිතනවා රාග රත්තාන දක්ඛින්ති. රාගේ ඇති අයට මේ ලෝකේ බැඳිලා ඉන්න අයට මේ ධර්මයේ වැටෙන්නේ නැහැ. ඒ නිසා තමොක්ඛන්දේන ආවටාති. මේ ධර්මයේ දේශනා කිරීමෙන් පළක් නැහැ කියලා හිතනවා. බුදු ඇසට දකින්නේ අධික රාගය ලෝකෙට බැඳිච්ච මිනිස්සු ගැනයි දකින්නේ. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ රාගයෙන් බැඳිලා. මේ ඇයට මේ ධර්මයේ දේශනා කළා වැඩක් නැහැ. එහෙනම් අපිට තේරෙනවා අපි ලෝකයේ තුල ගොඩාක් බැඳීම් ඇතුව වාසය කිරීම මේ ධර්මය අපිට අවබෝධ කරන්න තියෙන පස්බිම නැති වෙලා යනවා. අපි බුද්ධ විශේෂයට බැඳුනොත්, අපි චිත්ත විශේෂයට බැඳුනොත්, අපි කම්ම විශේෂයට බැඳුනොත් නේද? අපි ලෝක විශේෂයට බැඳුනොත් අපි දන්නවා භෞතික ලෝකේ ග්‍රහ තාරකා විවිධ දේවල් නක්ෂත්‍ර ඒවා මෙව ඔක්කොම ලෝක විශේෂයටයි යන්නේ. ඒ ඔක්කොම ලෝක විශේෂයට යන්නේ. ඔය සියලුම කැම්පස් ගත්තොත් ඔය ඔක්කොම ලෝක විශේෂ. ලෝකයේ ගැන අධ්‍යයනය තියෙන එක එක පාඩම් එක එක විෂයන්. වෛද්‍ය වෘත්තියත් එහෙමයි. ඒක ලෝක විෂයක්. ඒවෙන් කවදාවත් බෑ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ විෂයන්ගේ අධ්‍යාපනය හරහා ගිහිල්ලා කවදාවත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඉතින් මේ කම්ම විෂයත් එහෙමයි. දැන් නිගණ්ඨනාථ පුත්‍ර මක්කලි ගෝසාල මේ කර්ම විෂය ගැන කර්මයේ ගෙවන විදිය මේ නිවන පිණිස කර්මයෙන් නිවන හොයන් මේ දුක නිමා කළා නේද? අපි පෙර කරපු කර්ම නිමා කරලා මේ නිවන හොයන විදියක් තමයි ඒගොල්ලෝ ළඟ තිබුණේ. එන කර්ම විශේෂනොත් මේ කරන්න බෑ කියලා කිව්වේ ඒකයි. ඒගොල්ලන් යන්නේ මුලාවක. ඒ නිසා. ඉතින් මේ චිත්ත විශේෂ ගත්තා නේද? ආලාර කාලාමලා උද්දරකාම පුත්‍රලා ඉන්නේ චිත්ත විශේෂ. මහාවීරයන් මක්කලි ගෝසලා ඉන්නේ කම්ම විශේෂ. හරිද? එතකොට ඔය නක්ෂත්‍ර ඒ බ්‍රහ්මණයෝ ලෝකේ ගැන සොයන අය විවිධ ඉංජිනේරු විෂය ඒ කාලේ තිබුණානේ ඒවා නේද? ඒක ලෝක විශේෂයට යනවා. එතකොට බුදුහාමුදුරුවෝ ගැන
සොයන විශයක් ඉතින් ඒ කාලේ තිබුණේ නැහැ. ඒත් මේ බුද්ධ කියලා කෙනෙක් මෙහෙම පහළ වෙනවා කවුද කියන එක එහෙම මුකුත් දන්නේ නැහැ. ඉතින් මේ විෂය ඇති උනේ බුදුහාමුදුරුවෝ ඉපදුනාට පස්සේ තමයි මේ විෂය ඇති වෙන්නේ. මේ විෂය හොයන්නත් එපා කියනවා. දැන් එවකට හිටපු අය මේ නිවන ලබන්ට අධ්‍යයන කරපු එක එක න්‍යාය මාර්ගයන් ඒවා. ඒ එක එක න්‍යාය මාර්ගයන් අර්මය තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ න්‍යාය වල යන්න එපා. කවදාකවත් නිවන හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මහා උගත් උනායි කියලා එහෙම මේක තේරෙන්නේ නැහැ. අපි දන්නවා අපි බුද්ධ විෂය හදාරනකොට අපි කොටු වෙලා ඉන්නේ පංච උපාදානස්කන්ධයටයි. අපිට පංච උපාදානස්කන්ධයකට කොටු වෙලා ඉන්න බව අපිට පේන්නේ නැහැ බුද්ධ විෂය හදාරනකොට. ඒක වෙනම විෂයක්. එතකොට අපි චිත්ත විෂය හදාරනකොට එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයයි. චිත්ත විෂය හදාරනකොට අපිට තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ මේ පංච උපාදානස්කන්ධය. එයා වැහෙන අරකට. ඉතින් ওই විෂයන් හතරම නිර්මාණ කරුවා පංච උපාදානස්කන්ධයයි. වෙන මොකුත් කවුරක්වත් නෙවෙයි. ඉතින් මේ පංච උපාදානස්කන්ධය නිසා ඒව හටගත්තට අපිට ඒක පේන්නේ නැහැ. අපි ඵලය හරහා තමයි යන්නේ. හේතුව දකින්නේ අපි. හේතුඵල ධම අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ නිසා අපි උත්සාහවත් වෙලා අපි බලන්න ඕනේ මොකද්ද මේ කාරණා හතරට හේතුව මෙන්න මේ පංච උපාදානස්කන්ධයයි. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ කාරණාවල ඇත්ත බලන්න තමයි තථාගත කෙනෙක් අපිට දේශනා කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේලාගේ සීලුම් මහරහතන් වහන්සේලාගේ දේශනා මේ ස්කන්ධ පහේ ඇත්ත බලන්න කියලා කියන එක තමයි. එහෙනම් අපිට කරන්න යමක් තියෙනවා මේ පහේ ඇත්ත බලන්න. මේ පහේ ඇත්ත බලන්න බෑ. දැන් මේ රූපේ ඇත්ත බලන්න බෑ. අපි ළඟ රාගේ තියාගෙන. අපේ ළඟ රාගේ තියාගෙන මේ රූපේ ඇත්ත බලන්න බෑ. ඒකේ අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. මේ අනුපිළිවෙලක් තියෙනවනේ මේන. ඉස්ලාම සම්මුති සීලයක පිළිහිටලා නේද? සීලයක පිළිහිටලා අපි මෙන්න මේ ඉස්ලාම මේ රාග ගතිය නැති කරගන්න නේද? අපි අසුබ කර්මස්ථානේ හොඳට සිහි කරනවා. අපි ගැන සිහි කරනවා, අපි අනුන්ගේ රූප ගැන සිහි කරනවා හොඳට. අසුබය ගැන. ඉතින් අසුබය තියෙනවා දෙතිස්මා පුරුෂ දෙතිස්මා පුරුෂනේ මේ කුණුප භාවනා තියෙනවා. මේවා ගැන තමන්ට කැමති එකක් තෝරගෙන නවතිස්තිකේ හරි තමන්ට මේක වඩන්න පුළුවන්. මේක වඩනකොට තමයි අපේ ළඟ තියෙන රාග ස්වභාවය නැති වෙන්නේ. ඒ නිසා මේ ලෝකේ රාගය බැඳුම් කොට ඇත්තේනේ නේද? ඉතින් එහි පාදයේ විතර්කයයි. අර මම බෝඩ් එකක් ගහලා ඇති නේද? ඔය මතකද දන්නේ නැහැ දැන් දකින්නවත් දන්නේ නැහැ නේද? ඉතින් මෙන්න මේ විදිහට හොඳට අසුභේ වඩන්න, හොඳට අසුභේ වඩලා සිත විරාගී කරගන්න. රාගී සහිත මනසකින් රූපේ ඇත්ත බලනකොට එයාට රාගය උපදිනවා. ඕක තමයි වෙන්නේ. මෙහි රාගය එනවා. අරමුණ පිහිටන්නේ එක තැනකට එන්නේ නැහැ. මේ රූපය ඇත්ත බලන්න විරාගී කරගන්න සිත. ඒ නිසා අපි මේ අසුභ කර්මස්ථානය වඩනවා. මම ඉතින් තේරෙන කතා කරලා තියෙන දාම් තේරෙන කියතොත් ඕගලන්ගේ ඇඟේ තියෙන මොනවද කියලා බලන්න. කැහි, සෙම, සොටු, මල මුත්‍රා. ඔය ලස්සනට ඉන්න නළුලිය ගත්තත් ඔච්චර තමයි. උදේට නැගිටිනකොට කටින්බල බැලුවොත් කුණු ගඳයි. දාඩිය ගඳයි. ඔය ලස්සනට හිටියයි. නේද? මල මුත්‍රා පිට වෙනකොට ගඳේ ඉන්න බෑ. ඉතින් මේ ඇඟ ඇතුලේ සෙම, කැහි,
මේවා තමයි තියෙන්නේ. ඒ නිසා මේ රූපේට තියෙන භෞතික ලෝකෙන් තියෙන කැමැත්ත දුරු කරගන්න ඕන. අපිට මේ රූපයක් දැක්කාම ඒක හොඳයි, ලස්සනයි, ප්‍රියයි, මනාපයි කියලා නොගන්න මට්ටමටම අසුභය හොඳට ප්‍රකට වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ අසුභය වඩයිද ඔහු අමූර්තය වන්දනවා කියලා. අමූර්තය වන්දනවා. එයාට තමයි නිවන් මාර්ගයේ ලිපෙහෙලි වෙන්නේ. රාග රත්තාන දක්කින්ති. රාගයේ තියෙනකම් මේ ලෝකයට බැඳිලා ඉන්නකම් මේ රූප වලට බැඳිලා ඉන්නකම් සුභවාදීව ගන්නකම් මේ ධර්මයට එන්නේ නැහැ. කෙලෙස් දුරු කරන්න ඥානෙ පහළ වෙන්නේ නැහැ. හිතන්න එපා ආසවක්ෂ ඥානෙ රාගයේ තියෙන කෙනෙකුට පහළ වෙනවායි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ හොඳට මේ අසුභය හොඳට වඩනකොට අන්න එයාට මේ රූපේට තියෙන කැමැත්ත නැති වෙලා යනවා. ඕක තමයි වෙන්නේ. දැන් ඔයගොල්ලන් ගොඩාක් ආස කරන ආදරය කරන නළුවෙක් හරි නිදියෙක් හරි ඉන්නවනම් නේද? ඕක අර අචා බ්‍රහ්මංසොත් කියනවා. එක්කෙනෙක් එනවා භාවනා කරන්න. භාවනා කරන්නාම එයාට භාවනා වැඩෙන්නේ නැහැ. එයාගේ ගෑනු ළමයි මතක් වෙනවා. ඒ පාර කියනවා අචා බ්‍රහ්මංසො ස්වාමීන් වහන්සේ කියනවා ඔයා යන්න. එයා හම්බ වෙන්නේ. එයා මල පහ කරන අසුචි ටිකක් බෑග් එකකට දාගෙන ඉන්න. දාගෙන ඇවිල්ලා භාවනා කරන්න. එයාව මතක් වෙනකොට ඒක පොඩ්ඩක් ඉඹල බලන්න. එහෙම දෙන්නේ. භාවනා කරනකොට ඒක පොඩ්ඩක් ඉඹල බලන්න කියනවා. එතකොට එයාගේ ඇඟේ මේව තියෙන්නේ. එහෙම සී කරන්න කියනවා. බාන මාර්ගයේ උපදවා ගන්නට දීලා තියෙන උපදේශ. ඒ නිසා මේ අසුභ කර්මස්ථානය හොඳට ප්‍රකට කරගන්න. ප්‍රකට කරගත්තාම අපිට පුළුවන් මේ මාර්ගයේ උපදවා ගන්නට පහසුවෙන් පුළුවන්. අපිට සතිය පිහිටන්නේ නැත්තේ හොඳද? මේ භාවනා කරගෙන ඉන්න ගමන් ගෙවල් දොරවල් මතක් වෙනවා, අරව මතක් වෙනවා, මේව මතක් වෙනවා. මේ සුභවාදී වෙලා. මේ ලෝකෙම සුභවාදී. ඒ නිසා අජත්තං වා කායකානුපස්සී විරති, බහිද්ධා වා කායකානුපස්සී විරති, අජත්ත බහිද්ධා වා කායකානුපස්සී විහෙරති. මේ අසුභ කර්මස්ථානේ හොඳට ප්‍රකට කරගන්න, භාවිත කරන්න, බහුලීකృత කරන්න, යානාවක් කරගන්න කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුමක්කේඳ මේ රාගයෙන් මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය වැහිලා තියෙන නිසා අපේ බුද්ධියට එන්නේ නැහැ. බුද්ධිය පිහිටන්නේ නැහැ. රාගයේ ඇතිව යම් කෙනෙක් රූපේ දිහා බලනවා නම් මේ රූපේ හටගත්ත විදිය. දැන් අපි කියලා දීලා තියෙනවා මේ රූපය අම්මා තාත්තා කළා නෙවෙයි. මං කළා නෙවෙයි නේද? අනුන් කළා නෙවෙයි. දෙන්නෙක් එකතු වෙලා කළත් නෙවෙයි. ඉබේ හටගත්තා නෙවෙයි. මේ රූපය අපේම ආයතන වලින් හදන. මම ඔක්කොම කියලා දෙලා තියෙනවා. ඕගොල්ලන්ගේ කුසෙන් උපදින දරුවා ඕගොල්ලන් හිතන්නේ ඕගොල්ලන්ගේ කුසෙන් උපදිනවා කියලා. මේක පටිසෝතගාමී හැබැයි ඈ. ලෝක විශ්වයට අයිති නැති පැත්ත. ඕගොල්ලන්ගේ කුසෙන් නෙමෙයි උපදින්නේ, ඕගොල්ලන්ගේ ආයතන වලින් හදන. අන්ධ අම්මා කෙනෙක් උදාහරණයක් වශයෙන් මේ ලෝකෙට දරුවෙක් බිහි කරනවා. එයාට දරුවා හම්බ වෙනවා අතින් අල්ලපු තැනින් නේ. දරුවා පේන්නේ නැහැ. ඒක පරිපූර්ණ තැනක් නේද? හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපිට තේරුණා මේ දරුවා හදන්නේ අපේ ආයතන වල. දැන් මේ මාට මාව පේන්නේ, ඕගලන්ට ඕගලන්ව පේන්නේ, ඕගලන්ට මාව පේන්නේ. මේක හදන්නේ කවුද? ඕගලන්ගේම ආයතන. එකක් වර්ණය, එකක් ශබ්දය,
එකක් සුවඳ, එකක් රසය, එකක් තද ගති, දියර ගති, උණුසුම් ගති, වායු ගති, පොට්ටබ්බ ධර්ම, එකක් සිතුවිලි. මේ කාරණා හය නිසායි මෙයා හැදෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා ඒ බව තෝරගෙන මේ ආයතන හයෙන් හැදෙන බව, මේ රූපය, මේ ලෝකය, මේ වර්තමානයේ හටගන්න එක. දැන් මං කියලා දීලා තියෙනවා ඇත්තටම ඕගලන්ගේ අම්මා ඉපදිච්ච ලෝකෙද ඕගලන් ඉපදිලායි නෑ නේද? දැන් අම්මා අන්ධනම් දරුවේ ඒ අන්ධ අම්මට ඉපදුනොත් ඒ අම්මා දකින්න ලෝකෙද ඉපදුනේ නෑ. දකින්න ලෝකේ නෑ ඒ අම්මට. යම් පේන අම්මා කෙනෙකුට අන්ධ දරුවෙක් උපදිනවා. දැන් ඒ දරුවා දකින්නවද අම්මා ඉපදිච්ච ලෝකේ? නෑ. එයාට හම්බෙලත් නෑ. නේද? එහෙනම් අපි මේ අම්මා ඉපදිච්ච ලෝකෙ නෙමෙයි මේ ඉපදිලා තියෙන්නේ. දැන් කෙනෙක් බීරිනා එයා ඉපදෙනවා. නේද? දැන් එතකොට ඒ අම්මා ඉපදිච්ච ලෝකෙද ඉපදිලා තියෙන්නේ? නෑ. ඉතින් මෙන්න මේක හොඳට තෝරගන්න. අපි කවදාකවත් අපේ අම්මා ඉපදිච්ච ලෝකෙ නෙමෙයි ඉපදිලා තියෙන්නේ. අපේ ලෝකය හදන්නේ අපේ ආයතන වලින්. යම් මේකින් මං අන්ධ නම් මට පේන ලෝකේ නැති වෙලා, මං බීරි නම් මට ඇහෙන ලෝකේ නැති වෙලා, අන්ධ බීරි දෙක තියෙනවා නම් ඇහෙන එකයි පේන එකයි දෙකම නැති වෙලා, උපැත්තීම මන්ද බුද්ධික දරුවෙන් නම් නේද සිතට හම්බෙන ලෝකේ සම්පූර්ණයෙන්ම නැති වෙලා. පේනවා යමක් ව්‍යාකූලයි. මොනවද කියන එක හරියට දන්නේ නැහැ. අන්න ඒ නිසා අපිට මේ ලෝකේ හම්බ වෙන්න නම් අපේ ආයතන 6 අංග විකලත්වයක් නැති ආයතන 6ක් විය යුතුයි. එහෙනම් අපිට තේරෙන්න ඕන අම්මා ඉපදිච්ච ලෝකෙක නෙමෙයි අපි ඉපදුනේ. අපි ඉපදුනාට පස්සේ ලෝකය අපිට හැදෙන්නේ. ඒ ලෝකයේ හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ කියන කාරණාව, මේ ආයතන හයෙන් මේ වර්තමානයේ හදන බව, මේ රූප හදන බව ඕගලන්ට බැස ගන්න නැති හේතුව ඔය රාගය නිසා. ඔය රාගය නිසා ලෝක විශේෂ රාගයෙන් බැඳිලා, චිත්ත විශේෂ රාගයෙන් බැඳිලා, ඕගලන් කම්ම විශේෂ රාගයෙන් බැඳිලා, ඕගලන් බුද්ධ විශේෂ රාගයෙන් බැඳිලා. ඒකයි මේ විෂය හතර ප්‍රකට කරන්න එපා කියලා කියන්නේ. එහෙනම් ඔයගලන් මේ රූපය ඇත්ත බලන්න නම්, මේ රූපය ඇත්ත සොයා ගන්න නම් ඔයගලන්ට සිද්ධ වෙනවා හොඳට අසුබ කර්මස්ථානය ප්‍රකට කරගන්න. හොඳට මේක ප්‍රකට කරගෙන ඔයගලන්ට රාගය කියන මේ බැඳීම් නැති වෙලා යනවනම් ඇත්තටම ඕගලන්ට පුළුවන් මේ ආයතන හයින් මේ වර්තමානයේ හදන හැටි දැක ගන්න. ඒක වේවි. මේ දේ කරන්න බැරි වෙලා තියෙන්නේ ඔය රාගය නිසා. ඒකයි රාග රත්තාන දක්ඛින්ති කිව්වේ. රාගය කියන්නේ බැඳීම්. තියෙන අයට මේක දකින්න බැහැ කියලා කියනවා. ඉතින් කවදා හරි ඕගලන්ට මෙන්න මෙතෙන්ට එන්න පුළුවන් වුණොත්, මේක හොඳට වැඩුවොත්, අන්න ඕගලන්ට පුළුවන් මේ ලෝකය හට ගන්න හැටි දකින්න. අන්න අම්මා ඉපදිච්ච ලෝකේ නෙමෙයි මං ඉපදුනේ කියලා දකින්න පුළුවන්. අන්න ලෝකයේ ඇත කියන දෘෂ්ටියෙන්, සාස්වත දෘෂ්ටියෙන් පනවන්න නැතුව ඉන්න පුළුවන්. ඕගලන්ට අතීත සංඥාව දුරු කරන්න පුළුවන්. අනාගතයට නොයන්න පුළුවන්. වර්තමානයේ නොතරිවි ඉන්න පුළුවන්. ඕගලන්ගේ මානසිකත්වය රාගය නැති මානසිකත්වයක් කියන්න ඕන. ඒ නිසා හොඳ එවැනි තැනකින් මේක ආරම්භ කරන්න එදාට ඕගලන්ට මාර්ගය උපදින්නේ.
මේ පටිසෝතගාමී මාර්ගයේ වැහිලා තියෙන්නේ රාගේ. දෙවේශී. මේවෙන් වැහිලා තියෙන්නේ. මේ ගාම්භීර ධර්මය, මේ සියුම් ධර්මය, දුකසේ අවබෝධ කරගන්න ඕන ධර්මය රාගයෙන් වැහිලා. ඔබ තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට අසුබේ වඩන්න. අසුබේ වඩනකොට ඕගලන්ට අන්න බුදු කෙනෙක් කිව්වා මේ හතර දිහා බලන්න එපා. මේ ස්කන්ධ පහේ ඇත්ත බලන්න ඕන. කොහොමද ඒක බලන්නේ? අන්න බලන්න නම් මේ රාගසිතේ ඉස්සෙල්ලාම අසුබේ බලන්න. අසුභා භාවිතබ්බා රාගස්ස පහනාය මානිනී. මේ අසුභේ තරම් ධර්මයක් මම ලෝකේ නොදකිමි රාගය දුරු කරන්න කියලා කියනවා. එහෙනම් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න රාගයෙන් ඕගලන්ට මාර්ගයේ වැහිලා, ද්වේෂය නිසා මාර්ගයේ වැහිලා, මොහය නිසා මාර්ගය වැහිලා. මේ සියලු ආශ්‍රව ධර්ම දුරු කරන නුවණ, තණ්හාව සහමුලින් නැති කරන නුවණ නැති වෙලා. රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ නිබ්බාන. නිර්වාණ. නිර් කියන්නේ නැහැ, වාන කියන්නේ තෘෂ්ණාව. ඒක දෙකට කැඩුවා. තෘෂ්ණාව නැහැ කියන එකයි. ඒ වචනේ පාලියේ තියෙනවා නිබ්බාන කියලා. නිබ්බාන සංවත්තති කියන්නේ නේද? ඉතින් මේක හොඳට තේරුම් අරගෙන ඕගලන්ට දැන් තේරෙන්න ඕන ඇයි ඕගලන් සුජුව මේකේ බහින්නේ නැත්තේ? ඇයි ඕගලන්ට සතිය පිහිටන්නේ නැත්තේ? විවිධ දේවල් මතක් වෙන නිසා. ඇයි ඒ මතක් වෙන්නේ? රාගය නිසා. ඒ වගේම තමයි කාගෙන් හරි මොන හරි නින්දාවක් අපහාසයක් මේවා එනකොට ඒ අයට ඇඟිල්ල දික් කරන්න යන්න එපා. ප්‍රති උත්තර බඳින්න යන්න එපා. අරය වැරදි මෙයා වැරදි කියලා එහෙම කියන්න යන්න එපා. අනේ මට මේ බයින්න හම්බුනේ මං ගුටි කෑවේ. මගේ මං කරු පෙර සංසාරගත කර්මයක් වෙන්නේ නැති. නේද? ඉතින් සම්මුතියෙන් වශයෙන් ඉස්ලාම කර්මඵලවාදය විශ්වාස කරන්න වෙනවා. එතකොට තමයි අපිට මේ මෛත්‍රිය ඕගලන්ගේ ඇතුළේ ඉඳගෙන කොච්චර මෛත්‍රිය වැඩුවා. පාරට බහැලා එක එක දේවල් පේන දේවල් දැක්කාම අරු කාලකන්ණි කරන පව්වට පේන්නේ නැද්ද? බලනකොට ගේ ඇතුලේ මෛත්‍රිය වඩනවා. ඉතින් දෙවේශී තියෙනවානේ. ඔහොම මෛත්‍රී වඩලා කවදාකවත් මේක සංසිඳව ගන්න බැරි වෙවි. ඒකයි බ්‍රහ්මණියෝ සමාජයෙන් අයින් වෙලා කැලෑ වලට යන්නේ මේ සමාපatti වඩන්න. ඒ නිසා මේක තෝරගෙන තමන්ට කවුරු හරි මොනම දෙයක් කරනවා නම් තමන්ගේ පැත්තට වරද දාගන්න. අනේ මං සංසාරේ කරන ලද අකුසලයක් නිසා වෙන්නේ නැති මට මේ විදිහට බැනුම් ගන්න වෙන්නේ. මට නිന്ദා ලැබෙන්නේ. මට ගහන්නේ. මගේ අතින් කෙනෙකුට වරදක් වුණා. ඒ නිසා මට මේ ගහන්නේ, බයින්නේ. අනේ වරද මගේ අතින් වෙන්න මං සංසාරේ කරපු අකුසලයක් තමයි මේ මගේ අතින් මේ වරද වෙන්න හේතුව. අනේ මම බැන්න යාට. ඒ නිසා යා මේ මට ගහන්නේ. අනේ එහෙම මට බහින්න මට සිතක් ඇති උනේ මම පෙර කරපු අකුසලයක් නිසා නේද කියලා හැම ගුටි කණ එකක් බැනපු එකක් දෙකම තමන්ගේ පැත්තට දාගන්න බලන්න හැමතිස්සෙම. මේක දිනන්න ඕනේ නම් නැත්තම් මම හරි එයා වැරදි කියලා දෙන්න පහර. වචනෙන් පුළුවන්, ක්‍රියාවෙන් පුළුවන් නේද? පුළුවන් නම් එහෙම කරන්න. තමන්ට මේකෙන් එගොඩ වෙන්න ඕනේ නැත්තම් හැම වරදක්ම තමාට පටව ගන්නවා. මොකද අපේ සම්මුති ජීවිතේ පවතින්නේ කර්මයට අනුවයි. කර්මයට අනුව කිව්වට කර්ම વિશે අදහරන්න එපා හොඳේ. එහෙම එකක් තියෙනවා. කර්මය anu කුමක්ද? සිත. සිතද කර්මය? ක්‍රියාව. එහෙමද? මං කොච්චර වතුරවල තියනවාද? කර්මය anu කුමක්ද? සිතනේ. චේතනම් භික්කවේ කම්මං දාන. ඔබේ චේතනාවයි කර්මය. ඉතින් බුදු වුණත් සිතවිලි පවතිනවා. තණ්හාව නැති වුණාට
සිටිවිලි තියෙනවා. තණ්හාවෙන් එන්නේ අපිට එන කරදරේ අපේ කර ගැනීමයි. තණ්හාවෙන් එන්නේ. තණ්හාව නැත්තම් කරදර එනවා. හැබැයි මගේ වෙන්නේ නැහැ. මගේ ඇලීම නැහැ. තණ්හාව නැහැ. මන් නිවන් දැකලා ඉන්නේ. තණ්හාව දුරු කළා ඉන්නේ. ඔච්චරයි වෙනස. ඒ නිසා බුදු වුණත් මෙන්න මේ සිතුවිලි බුදුරන් වහන්සේට අවශ්‍ය වෙනවා මේ ලෝක ජීවත් වෙන්න. ඒ නිසා පෙර කර්ම එනවා. ඔක තමයි වෙන්නේ. ඉතින් කොහොම හරි ඕගලන් හොඳට අසුබ කර්මස්ථානයේ වඩන්ට ඒ අසුබ කර්මස්ථානයේ වඩලා ඒ තමන් මේ අසුබ ආසාර දුකද පිළිකුල් වශයෙන් දකින මේ න්‍යායට අනුව තමන්ගේ රූපය අන් අයගේ රූප දැකලා විරාගී වෙන්න බලන්න පළමුවෙන් හොඳට. ඒ විරාගී වෙච්ච කෙනෙක් අන්න යාට පුළුවන් මේ පටිසෝතගාමී මාර්ගයට එන්න. ඒකයි බුදුරන් වහන්සේ සොයනවා අල්ප රජස් පුද්ගලය කවුද? මේ රාගයේ අඩු අය කවුද? ඒ අයටයි මේ ධර්මය කියන්න ඕනි කියලා ඊට පස්සේ කල්පනා කරනවා. ආලාර කාලාම දිහා බලනෝ නැහැ. පුත්‍රකාම පුත්‍ර දිහා බලනෝ ඒත් නැහැ. අතිස්තවුස දිහා බලනෝ ඒත් නැහැ. නේද? එතකොට කලු කාලාම බලන ඒ ඇසුරු කරපු ගුරුවරු බලනවා. නේද? ඒ කවුරක්වත් ඇත්තේ නැහැ. ඔක්කොමලා මැරලා ගිහිල්ලා ඒ ලෝකවල වල ඉපදිලා. අන්න බලන අල්ප රජස් අය. ඊට පස්සේ බලන්නේ කවුද? පස්වග මහණුන් ගැන බලනවා. ඒගොල්ලෝ සියල්ල ඇතහැරලා බහුම් වඩන අය. මේ නිවන සොයන අය. අන්නේ අය බලනවා. ඒ බලලා ඉල්ලා ඒගොල්ලන්ට ඇවිල්ලා ඉස්සෙල්ලාම මේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් අනේක නිසා හොඳට බලන්න මේ අසුබේ හොඳට ප්‍රකට කරගන්න, භාවිත කරන්න, බහුලීකృత කරන්න. ඕක තමයි වෙන්න ඕනේ. හොඳට ඒක භාවිත බහුලීකృత කරගත්තාම අන්‍යයාට පුළුවන් විරාගී වෙච්ච රූපේ ඇත්ත බලන්න. රාගී වෙච්ච රූපේ ඇත්ත බලනකොට කෙලෙස් දුරු වෙන්නේ නැහැ. තේරුණාද? විරාගී වෙච්ච රූපේ ඇත්ත බලනකොට අන්‍යයාට පුළුවන් මේකෙන් ගැලවිලා යන්න. දැන් හිතන්න රාගී කෙනෙක්ගේ මානසිකත්වයේ රාගී ස්වභාවයයි කෙනෙක්ගේ මානසිකත්වය විරාගී ස්වභාවය කොච්චර පරස්පරද නේද? රාගී ස්වභාවය කියන්නේ අකුසල ධර්මයක්. ද්වේෂය කියන්නේ අකුසලයක්. නේද? මෝහය කියන්නේ අකුසල. මේ අකුසල් භූමියට මේ ධර්මයේ වැටෙන්නේ නැහැ. බණ අහුවට මේක යන්නේ නැහැ තීක්ෂණව. ඕක තමයි වෙන්නේ. ඒතොර විරාගී, අද්වේෂ, අමෝහ මේ අයටයි මෙන්න මේ ධර්මයේ බැස ගන්න. මේ ධර්මයේ තේරෙන්න ගන්න එයාටයි. රාගේ තියෙන ඇන්ට ධර්මයේ වැටෙන්නේ නැහැ. ඕගලන්ට මතක තියාගන්න රහත් වෙන්නේ හැටි කාලයක් යන්නේ නැහැ. ඕගලන්ට සිත මේ විරාගී කරගන්න නේද? අද්වේෂ කරගන්න, අමෝහ කරගන්නයි කාලය අවශ්‍යයි. ඇයි ඕගලන්ගේ ජීවිකාව, පැවැත්ම ওই තුනයි. ඔය ඉඳලා හිටලා දානයක් දෙනවා ඉතින් පොඩ්ඩක් මේ විරාගී වෙනවා නේද? අද්වේෂ වෙනවා, එහෙම වෙනවා. ඒ වුණාට අපි ගොඩක් දුරට අපේ ජීවිතය ගෙවන්නේ රාග, ද්වේෂ, මෝහ අනුවමයි. අපේ ජීවිතය ගෙවන්නේ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මූලික පරිසරය හදාගන්න. හොඳට අසුබ කර්මස්ථානය හොඳට ප්‍රකට කරන්න. දරුවන්ට ආදරේ නම් ඕගොල්ලන් ඒ යුතුයකම් ටික කරන්න. හැබැයි අවබෝධේ විරාගී සිතින් උතු කටයුතු කරන්න. ඒක තමයි වෙන්න ඕන. එදාට ඕගලන්ට පුළුවන් මේ ආරිෂ්ඨක මාර්ගයට පැමිණෙන්න. ඕගලන් රාගී මට්ටමින් කවදාවත් ඕගලන්ට බෑ ආරිෂ්ඨක මාර්ගයට එන්න. තථාගතයන් වහන්සේ දේශනා කරන දුකාරි සත්‍ය රාග සහිත සිතකට දකින්න බෑ. ද්වේෂ සහිත සිතකට දකින්න බෑ.
මොහොසහිත සිතකට දකින්න බැහැ. තථාගත කෙනෙක් දේශනා කරන මේ දුක්ඛාරි සත්‍ය දැකගත හැක්කේ විරාගී චිත්තයකටයි. අද්වේෂ චිත්තයකටයි. අමෝහ චිත්තයකටයි. එවැනි මානසිකත්වයක් තියෙන තැනකට තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක උපදින්නේ. ඒ නිසා අකුසල් මූල ධර්ම තුන තියෙන තැන කවදාකවත් ඔයගලන්ට මේ ධර්මයෙන් නම් දැක ගන්න හම්බ වෙන්නේ නෑමයි. ඉතින් ඕගලන් ගැන ඕගලන් දන්නවා. ඒ නිසා හොඳට අසුභය ප්‍රකට කරන්න මේ කැහිසෙම සොටු මල මුත්‍රා වලින් හැදිච්ච මේ රූපේ හොඳට සිහිපත් කරලා නේද? සිහිපත් කළා මෙන්න මේ තමන් තුල තියෙන අන් අය කෙරෙහි තියෙන බැඳීම නැති කරගෙන සිත විරාගී කරගන්න. ඕක තමයි වෙන්නේ. බැඳීම නැති කරගන්න. මෙතනින් තමයි අපිට පුළුවන් රූපේ ඇත්ත බලන ස්කන්ධයන්ගේ ඇත්ත බලන තැනට අපිට එන්න පුළුවන් එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මුළු ඉගැන්වීමම සූත්‍රවල තියෙන්නේ මොකද්ද? මේ ස්කන්ධයන්ගේ ඇත්ත බලන්න. රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානේ. සෝවාන් වෙන්න කුමක් කළ යුතුද? මේ සම්මාදිට්ඨි සූත්‍ර, නිබ්බේධික සූත්‍ර මේවයි තියෙන්නේ. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධේ ඇත්ත බලන්න. රහත් වෙන්න මොකද්ද ගන්න ඕන? ඒත් ඒකමයි. රහත් වෙන්න කරන්නත් ඕනේ මේ ස්කන්ධ පහේ ඇත්ත බලන එකමයි. ඒ නිසා රහත් වෙන්න අමාරු නැහැ. මෙන්න මේ තමන්ගේ මානසිකත්වය හදාගන්නයි අමාරු. අපිට වී ටික ඉහින්න ලේසි. අපිට මුල ඉඳන් මේ කුඹුර හදාගන්නයි අමාරු. වී ටික ඉහි ගන්න ලේසි. පාත්‍රි ටික හදාගෙන. හොඳට මඩ කරලා දුන්නාට පස්සේ. නේද? අයි හොද්දවාගේ හරිම ලේසි. ඉතින් අනිසා මේ සිත සෞම්‍ය කරගත්ත කෙනෙකුට විතරයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච ජීවිතේ නිකන් මේ අපතේ යවා ගන්න එපා. මේ ජීවිතේ කොහොම හරි අපි සෝහම් ඵලයක්වත් ලබා ගන්න අපි දක්ෂ වෙමු. නේ හොඳට අසුභය ප්‍රකට කරන්න දක්ෂ වෙමු. අර බුදුහාමුදුරුවෝ අධ්‍යයනය කරන්න එපා කියපු මේ විෂයන් හතර අධ්‍යයනය කරන්න යන්න එපා. මොන හේතුවක් නිසාවත් මේ ජීවිතේ නිවන් දකින්න ඕන නම් අඩු ගානේ සෝවාන් ඵලයක්වත් මේ ජීවිතේ ලබා ගන්න ඕන නම් එහෙම කරන්න. නැත්තම් මහා විනාශයක් වේවි. පේනවා ලෝකේ දුක. ලෝකේ දුකයි. මේ සම්මුතිය දුකයි. මේ ඇහැ දුකයි. නේද? ඉතින් ඒක නිසා මේව තෝරගෙන තමන් කොහොම හරි හොඳට මනාව මේ අසුභ කර්මස්ථානේ මනාව සිහිය පවත්තා. නේ දැන් අවුරුදු ඔය 70ක් 80ක් 100ක් වෙච්ච අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට රාගේ තියනද කියලා හිතුවොත් නැහැ කියාවි. නේද? තියෙනවා සැඟවිලා තියෙන්නේ. ඒගොල්ලන් ළඟ. නේද? සැඟවිලා තියෙන්නේ. සම්පatti විරතියක් තියෙනවා. එයා මොනවා හරි පුණ්‍ය කර්මයක් අනුව මේ ධර්මයේ දන්නේ නැහැ කියමුකෝ. නේද? පුණ්‍ය කර්මයක් අනුව දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. නේද? ආ දිව්‍යාංගනාව ටික වට කර ගන්නකොට මේ වෙතන වැඩි දැන් උපාසකම්මලා. ඒකෙන් දිව්‍ය ලෝක යනවා වැඩි උපාසකම්මලා. උපාසක මහත්තුරු අඩුයි. ඉතින් අර දෙවියව වට කර ගන්නකොට නේද? මනුෂ්‍ය ලෝකේ වුණත් එයා ආපහු මැරිලා ඉපදුනොත් එයාගේ අවශ්‍ය කාල වයස එනකොට එයාට රාගය උපදින්නේ නැද්ද? උපදිනවා. කුවර වයසේ තිබුණු ගතිය තියෙන්නේ දැන් නැහැ. මේවා සැඟ වෙනවා. ඒ කාලවකවානුව අනුව මේවා සැඟ වෙනවා. ඒ නිසා ওই රාගයේ ඒ වයසට ගිහිල්ලා වුණා අසුභ කර්මස්ථානේ වඩන්න. අනුසේ වශයෙන් අපේ ළඟ තියෙන ඒ රාග ගතිය නැති කරලා දාන්නයි ඒ ටික කරන්න ඕන. ඉතින් ඕගලන්ට මේකට එන්න පුළුවන් නම් හරි වටිනවා. අන්නේ විරාගී සිත ඇති වුණ බව, සම්දිට්ඨික බව ඕගලන් දන්නේ. හැබැයි මේ
රාගය දුරු කරන්න මේ විදියට ඔයගලන් බලන එක නේද? හිතන්න එපා මාර්ගය වඩනවා කියලා. තේරුණාද? ඒ මාර්ගයේ වැහිලා තියෙන්නේ මේ රාග දේශ මොහ කියන අකුසල් මූල ධර්ම තුනකින්. ඒ මූල ධර්ම තුන නේද? රාගේ නැති වෙලා දේශය නැති වෙච්ච මානසිකත්වයකට තමයි දුක්ඛාරි සත්‍ය හොඳට පැහැදිලිව පේන්න ගන්නෙ. ප්‍රඥාව පහළ වෙන්නේ රාගේ තියෙනකම්, දේශයේ තියෙනකම්, මෝහයේ තියෙනකම්. ඒ නිසා මේ ලෝකෝත්තර ප්‍රඥාව ඇති කරගන්න ඕගලන්ට මෙන්න මේ අසුබ කර්මස්ථානීය වඩන්ට වෙනවා. ඒකයි සතර හටිපට්ඨානේ අසුබ කර්මස්ථානයක් ඉස්සෙල්ලාම දේශනා කළා. ධම්මානුපස්සනාවේදී මාර්ගාංග 8ක් පෙන්වන්නේ. තේරුණා? ඉතින් අන්න ඒක නිසා මේ බව හොඳට තෝරගෙන හොඳට මේ අසුබ භාවනා ප්‍රකට කරන්න වැඩක් තියෙනවා ගෙදර ඉඳන්. මේ හිඳුනුත් කරන්න වැඩක් තියෙනවා. කතා කරන දෙයක් නැහැ. නිතර නිතර සිහි කරන්න. භාවිත බහුලීකృత කරන්න. අනේ මගේ මේ රූපේ කැයි සෙම සොටු මල මුත්‍රා වලින් හැදිච්ච එකක් නේද? කබ ගලන රූපේ ස්වභාවය සිහි කරන්න. කබ ගලනවා. කබත් අසුචි වර්ගයක්. නේද? දාඩිය ගලනවා. කනේ සැරව තුවාලයක් හැදුනොත් මේ සැරව හැදෙනවා. මේක ඇතුලේ පණුව ඉන්නේ කොයි වගේ තැනකද? කුණු වෙච්ච ජරා කොටවල තමයි පණුව ඉන්නේ. ඉතින් මේකේ පණුව ඉන්නේ ඒ නිසා. මේ ඇතුලේ පණුව කුල 80ක් ඉන්නවා. මම ඔය කලින් කතා කරලා තියෙනවා. මේ විදියට ඔයගලන්ගේ රූපේ දැන් සුභවාදීනේ මේ රූපය නේද? මේවා බලන්න. ඒ නිසා කැසිකිලි වැසිකිලි කරනකොට සිහිය පාත්තන්න කියනවා. නේද? තින් උත්තාර පස්ස කම්මේ සම්පජන්නකාරී හෝති. මේ නිවන් දකින්න නෙමෙයි මේක කියන්නේ. සති සම්පජන්නේ. නේද? සිහිය පිහිටවන්න මේ භෞතික ලෝකේ රූපේ ගැන. සිහිය පිහිටවනකොට අන්න ඕගලන්ට මාර්ගයේ වැහිලා තියෙන්නේ රාගෙන් නම් ඒ රාගේ දුරු වෙලා යනවා. අන්නේ රාගේ දුරු වෙනකොට මේ බණත් අහන නිසා අන්න ඕගලන්ට දැන් රූපේ ඇත්ත බලන නුවණ ඥානය පහළ වෙනවා. ප්‍රඥාව වැහිලා සුභවාදීත්වයේ. ඒ නිසා ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව අවදි කරගන්නට අපි අසුභය වඩනවා. හොඳට ප්‍රකට කරනවා. කරනකොට තමයි අපිට මෙන්න මේ ඒ අසුභේ වැඩිච්ච මානසිකත්වයකට තමයි දුක්ඛාරි සත්‍ය වැටහෙන්න පටන් ගන්න. ඒසා Taman රවට්ට ගන්න එපා. ඒසා කල්යාණ මිත්‍ර සේවනේ, සී සද්ධර්මේ, යෝන්සෝ වංශිකාරය, ධම්මාන් ධම්ම ප්‍රතිපදාව. නේද? සෝතාපට්ටි අංග 4ක් ගැන බුදුහාමුදුර කතා කරනවා. එහෙනම් ඔයගලන්ට කරන්න යමක් තියෙනවා. එච්චරම ඔයගලන් දන්නවා මේ ලෝකෙට බැඳිලා ඉන්නවද නැද්ද? දරුවන්ට විවිධ අයට බැඳිලාද නැද්ද කියන එක ඔයගලන්ට තේරෙනවා. ඒ නිසා සිත විරාගී කරගන්න. මේ විරාගී වෙච්ච මනුසකටයි මේ පටිසෝතගාමී මාර්ගය හම්බ වෙන්නේ. විරාගී නොවෙච්ච මනුසින් යුතුව ඔයගලන් කොච්චර මේ රූපේ ඇත්ත බැලුවා. එහෙම වන්නකොට යමක් හම්බ වෙනවා. ඒ වුණාට ඕගලන්ගේ සිත විරාගී නැති නිසා, බැඳුම් ඇති නිසා ඕගලන්ට අවශ්‍ය දේ මතුවලා එන්නේ නැහැ. ඕක තමයි වෙන්නේ. ඒ නිසා තමන් දක්ෂ වෙලා මේක හොඳට සම්පාදනය කරගන්න. මේ අසුබ කර්මස්ථානේ. මේක තියෙන කෙනෙක්, හොඳට වැඩිලා තියෙන කෙනෙක් ඉන්නවනම් එයා අසුබේ වඩන්න අවශ්‍යතාවයක් එහෙම නැහැ. හොඳද? ඒ නිසා මේ අකුසල් මූල ධර්ම වලින් කවදාකවත් නිවන් දකින්න බැරි බව හොඳට මතක තියාගන්න. ඉස්සෙල්ලාම අපි අකුසල් මූල ධර්ම නැති කළා කුසල මූල ධර්ම මතු කරගන්න අපි දක්ෂ වෙමු. එදාට අපිට පුළුවන් මෙන්න මේ රූපේ ඇත්ත බලන්න. වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානේ ඇත්ත බලන්න පුළුවන්. ඒ නිසා අර
මේ වර්තමාන කියන සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා. බුදුහාමුදුරු කළේත් ඒක තමයි. අපි සංසාරේ ආපු සිස්ටම් එක වෙනස් කළා. අපි රාගසිතින් ආපු සිස්ටම් එක වෙනස් කරලා අසුබේ බලන්න දුන්නා. එතකොට අපි මේ ලෝකෙට ඇලෙන්නේ නැහැ. මේ ඉන්න අයට ඇලෙන්නේ නැහැ. ඇහැට පේන රූප දැකලා හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා අපි ගන්නෙ නැහැ. ඉන්ද්‍රිය සංවරයේ තියෙන කෙනාට සතර සතිපට්ඨානය වැඩෙන්නේ. සතර සතිපට්ඨානය වැඩෙන කෙනාටයි විද්‍යා මාර්ගය වැඩෙන්නේ. අවිද්‍යාව දුරු වෙනවා, විද්‍යාව පහළ වෙනවා. ඔබ තමයි උපනිෂද් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේ මාර්ගය හේතු ප්‍රත්‍ය ධර්මයක්. හේතු ප්‍රත්‍ය ධර්මයක් කියන්නේ රාගයෙන් වැහිලා, ද්වේෂයෙන් වැහිලා, මෝහයෙන් වැහිලා තියෙන්නේ මේ මාර්ගය. මේ මාර්ගය මතු කරගන්න නම් සතර සතිපට්ඨානයේ තියෙන මේ තෙතිස්මා කුණු භාවනාවේ සති සම්පජන්ණය හරි මේවා වැඩි යුතුයි. මේවා තුල 100 පැවැත්විය යුතුයි. මනාව 100 පාත්වනකොට රාගසිත නැති වේවි, මාර්ගය උපදීවි. තණ්හාව නැති කරන මාර්ගය රාගයෙන් වැහිලා තියෙන. දෙවේෂි මොයි. එනිසා මේ ලෝකේ සුභයි කියලා අපි ගන්නවා නම් ඇත්තට මේක අවිද්‍යා මාර්ගයක්. ඒක සංසාර චක්‍රයක්. යම් කෙනෙක් අසුභය වඩලා මේ රූපේ ඇත්ත බලන්නේ නැත්තම් ඒත් යාට එතනින් එහාට මුකුත් වෙන්නේ නැහැ. හිතන්න එපා විශාකාව ඉන්නවා නේද? සෝවාන් ගුණේ අවුරුදු කීයෙන්ද? ඇයි ඒ උනේ? එයාගේ මානසිකත්වය මොකක්ද? විරාගී මානසිකත්වය. රාගේ නැහැ අවුරුදු 7 දරුවන්ට. ඕගලන්ට බෑ විශාකාවගේ තැනින් නිවන් නැති. ඕගලන් ලොකුයි. ඒ චූටි දරුවාට අසුබේ වඩන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නේද? හැබැයි ඕගලන්ගේ විශාකා සෝහන් වෙච්ච මානසිකත්වය ඕගලන් අද හදා ගන්න ඕන. හදාම ගත්තොත් ප්‍රශ්නේ. ඕගලන්ට මේ බුදු කෙනෙක් දේශනා කරපු චතුරාර්ය සත්‍ය නම් අවබෝධ කරගන්න බැරි වේවි. දුක ගැන අවබෝධ කරගන්න බැරි වේවි. ඒ නිසා මේ විශාකාව සෝහන් වෙන්නේ විරාගී සිත නිසා. ඒ සත් අවුරුදු රහතන් වහන්සේලා පහළ වුණේ විරාගී සිත නිසායි. අද්වේෂ සිත නිසායි. ඒක ලෝකේ ගොඩක් දේවල් කරේ ගහගෙන නැහැ. දැන් එන අපිට තේරෙනවා මේ විරාගී වීම කොච්චර වැදගත්ද කියනක. මල්ලිකා දේවියට සෝවාන් ඵලයක්වත් නොලැබුණේ විරාගී සිතක් නැති නිසා. ධර්මාශෝක රත්තුමාට සෝවාන් ඵලය ලබන්න බැරුණේ නේද? අද්වේෂ සිතක් නැති නිසා. බ්‍රාහ්මණයන්ට සෝවාන් ඵලයක් නොලැබුණේ මෝහය නිසා. ඉතින් මේවා හොඳට තෝරගෙන තමන් මේ පැහැදිලි මාර්ගයක් අපි මතු කරගෙන එචන් සම්මුති සීලයක පිහිටලා අසුභය වඩන්න. අසුභය වඩන්නේ අපි මේ මාර්ගය උපදවා ගන්නයි. ඒකේ කොච්චර දුරට දක්ෂ වෙනවද? කෙනෙකුට දවසින් දෙකකින් මේකේ දක්ෂ වෙන්න පුළුවන්. කෙනෙකුට කෙනාගේ කුසල හැකියා විවිධයි. ඒව ගැන අපිට තීරණය ගන්න බෑ. කෙනාගේ කුසල ශක්ති විවිධයි. ඉතින් අන්න ඒක නිසා දැන් අර ගලක් උඩට නැගලා බාහිර දාරුච්චිගේ ගිය ජීවිතේ නේද? ගලක් උඩට නැගලා රහත් ඵලයේ පිංස වීරිය වඩනවා. ලැබුණාද සෝවාන් ඵලයක්? නැහැ. අන්න කුසල හැකියාවක් තියෙන්න ඕන. ඒ අවශ්‍ය කාලේ තමයි ඒක වෙන්නේ. නේද? ඉතින් අතන ජීවිත හිමින් කරපු දේ ප්‍රතිඵලයක් නැති වුණා. නේද? ඒක නිසා ඔයගලන්ට ප්‍රතිඵලයක් මේ ජීවිතේ ගන්න නම් ඔය කොච්චර අධික වීර්යය කළා හරියන්නේ නැහැ. මේ ආයතන හයෙන් තමයි මේ ලෝකේ හටගන්නේ නේද? ජසු ලෝකෝ සමුප්පන්නෝ
මේ ආයතන හයෙන් තමයි මහණී ලෝකේ හදන්නේ. එතනින් පටන් අරගෙන ඕගලන්ට පුළුවන් නම් චිත්තේන නියති ලෝකේ සිතින්මයි මේ ලෝකේ හදන්නේ. නේද? මේක බලාගෙන නුවණින් පරිශ්‍රණය කරගෙන යනකොට ඕගලන්ට හම්බෙන්නේ ඕක තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය ලෝක සූත්‍රය තමයි කියන්නේ මේ ආයතන දසු ලෝක සම්පන්න මේ ආයතන හයින් ලෝකය හදන්නේ කියලා දේශනා කරන්නේ ලෝක සූත්‍රයේ. චිත්ත සූත්‍රයේ කතා කරනවා මේ ලෝකය හදන්නේ. ඉතින් කෙනෙකුට ලෝක සූත්‍රයට යන්නේ නැතුව චිත්ත සූත්‍රයෙන් වැඩේ කරන්නත් පුළුවන්. කරගන්නත් පුළුවන්. න්‍යාය ගොඩක් නේද? ඉතින් කොහොම හරි ඕගලන් මේ දේ වඩන්න නම් විරාගී මානසිකත්වයක් ඔයගොල්ලෝ ළඟ තියෙනවා. අනිසා පැවිද්දා සුජෝම් මේ ගමන යනවා. බැඳින්නේ නැහැ. පැවිද්දා ගාව. සිත විරාගී. ඔයගොල්ලෝ ළඟ බැඳීම් ඇති නිසා මේක වැඩිම පරක්කුයි. ව්‍යාකූලයි. අද තේරෙනවා. ගෙදර දවස් දෙකක් ඉන්නකොට මේ උණුසුමින් ඉඳීවි දවස් දෙකක් විතර. නේද? තුන්වෙනි දවස් යනකොට ඒක ඉවර වෙලා යනවා. මොනවාරි ප්‍රශ්න අරවා මේ වෙනකොට වැඩ කටයුතු වෙනකොට මේක අන්තර්ස්ථාන වෙලා යනවා. ඒකට හේතුව ඕගලන් රාගයෙන් මිදිලා නැති නිසා. ඒ අකුසල් ධර්ම වලින් මිදිලා නැහැ. ඒ නිසා අසුභේ මොහොතට ප්‍රකට කළා හොඳට ඒකට බැහැගෙන යානාවක් කරගෙන සිත විරාගී කරගන්න. අපිට ගැහුවත් බැන්නත් අපි මොනහරි දෝෂයක් ඇවිල්ලා කෙනෙකුට බැන්නත් හොඳද? ඒ අපි බැන්නේත් කෙනෙකුට අපි ගැහුවෙත් ඒ සංසාරික කර්ම දෝෂයක් නෑ. කර්මයේ සවකුව කොට අපේ ළඟ පවතින නිසාමයි. ඒ නිසා තමන්ගේ පැත්තට වර්ධ දාගන්න එතින්දී අර කාමරය ඇතුළේ ඉඳගෙන මෛත්‍රිය වඩන්න ඕනේ. අන්න නුවණින් අපි මේ ප්‍රායෝගිකම මේක හුරු කරනකොට අපේ හිතේ මෛත්‍රිය ඇති වෙවි. මොකද දෙවේශයට හේතුවක් තියෙනවා, රාගයට හේතුවක් තියෙනවා. නේද? ඉතින් මේ අකුසල් භූමිය වලට හේතුව අපි සංසාරේ කරන ලද කර්මයි. ඉතින් මේ ස්කන්ධ පහේ ඇත්ත හරියට දකින්න නම් මෙන්න මේ කාරණාවල හොඳට නිදොස් කරගෙන හොඳට පළක් බැඳගෙන හෝ සක්මන් කරමින් හෝ තමන් හාන්සි වෙලා හෝ මේ ඇවිදිමින් හෝ අසුභ කර්මස්ථානයේ සතර ඉරියව්වෙන් එක ඉරියව්වක් හෝ සතර ඉරියව්වෙන් ඉරියව් දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ භාවිතා කරමින් මේ ඉරියව් හතරෙම මනසීයෙන් උතුව අසුභය වඩන්න. ආහාර ගන්නකොට අසුභය වඩන්න. මොනවාද ආහාර වලින් හැදෙන්නේ? කබ ටික, දහඩිය ටික, කුණු කෙල ටික නේද? මල මුත්‍රා ටික, සෙම, කැහි, හොටු ඕවා තමයි හැදෙන්නේ. මේ රූපේ මොනවද තියෙන්නේ? ඕවා තමයි රත්තරන් තියනවා මේකේ. නෑ නේ. රත්තරන් දාන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ රූපේ ඕක තමයි ඇත්ත. එතන මේ සම්මුති රූපේ ඇත්ත බලන්න. ඔතනින් අපි පටන් නොගෙන දක්ෂය ඉන්නවා. ඔතන ඕනේ කෙලිම බහිනවා. හොඳද? ඒක නිසා මෙතනින් බලන්න. දැන් මේ ධර්මයේ මම මේ විදිහට කියලා දෙනවා. හොඳද? මමත් විරාගී නැත්තම් රාගී කෙනෙකුටත් මේ ධර්මයේ කියන්න පුළුවන්. මේ විදිහට. විරාගී නැත්තම් මමත් හිස් පුද්ගලෙක්. මම බණ කිව්වට හිස් පුද්ගලෙක්. ඒක දන්නේ මං විතරයි. ඒක සම්දිත්තික ධර්මයක්. ඒ නිසා මං ගැන හොයන්න යන්න එපා, තමන් ගැන හොයන්න. ඕක තමයි වෙන්න ඕන. ආරණ්‍යගතෝ ආවෙන්. ආ කියන්නේ පැමිණීම, රන්න කියන්නේ රණබිම. මම ඕක කියලා දීලා තියෙනවා. ඒ රණබිමට ගිය කෙනෙක් හොඳද? අනුන් ගැන හොයන්නේ නැහැ, තමන් ගැන හොයන්න. එතකොට අනුන් ගැන හොයන්න ගියාම
Tamanta කඩුවෙන් ගහන එක පේන්නේ නැති වෙනවා. ඒ නිසා අනුන්ගේ රාගයේ ද්වේෂයේ මෝහය හොයන්න යන්න එපා. තමන් ළඟ තියෙන රාග ද්වේෂ මෝහ හොයන්න. අන්නේ දාට නගර හිටියා ආරණ්‍යගතෝවා. නගර පන්සලේ හිටියත් ආරණ්‍යගතෝවා. කැලේට ගියත් වැඩක් නැහැ. මගේ රාගය මං හඳුනන්නේ නැත්තම්, මගේ රාගය දුරු කරන්න යමක් මං කරන්නේ නැත්තම්. කැලේ ගිහිල්ලා කුටි හදනවා, අරව හදනවා. දැන් කුටි හදාගත්ත තවසුවන් වහන්සේ කෙනෙක් කරනවා. තව එකක් හදන්නවා. අනේ මාත්‍රේ ඉතින් මේ කට්ටිය වැඩි ඉන්නේ මේ කුටි හදාගන්න බෑ. අන්න එකක් හැදුවා. කැලේට ගිහිල්ලා ගස් කොළන් කපලා ඔන්න හදනවා. ඔන්න තාවිදක් ඉන්නකොට බෑනේ මේ දායක පිංගුතුන්ට මේ බණපදයක් කියන්න තැනක් නැහැ. ඒ නිසා තැනක් හදාගමු. එන පල්ලෙහාට එන ධර්මශාලාවකුත් හදාගන්න. මේ මොනවාද ඔක්කොම? රාගසිත. ආපු වැඩේ අමතක වෙලා. දැන් ලෝකේ ඉන්න මිනිස්සු නිවන් දකින්න මේ වැඩ කරන්න යනවා. ලෝකේ ඉන්න මිනිස්සුට නෙමෙයි නිවන් දකින්න කලින් අපි නිවන් දැකලා ඉන්නවා. ඒ නිසා අපේ වැඩේ කරන් ඉන්න දක්ෂ වෙන්න. ඒ නිසා දැන් මෙතෙන්ට අරය ආව මෙය ආව ඔය යායාමයත් එක්ක කතා කරලා හරියන්නේ නැහැ. තමන් තනි වෙලා තමන් මේ වැඩේ වැඩ ගන්න. ළඟ හිටියට කමක් නැහැ. තමන්ට පුළුවන් තනියෙන් මේක මෙනෙහි කරන්න. ඒක අමාරු දෙයක් නෙවෙයි. එස්සෙල්ලාම ඕගලන්ට මේ ධර්මයේ වැඩෙන්නේ නැත්නම් හිතන්න රාගයේ තියෙනවා තාම මාගාව. ද්වේෂයේ තියෙනවා. මෝහයේ තියෙනවා. ඕගලන්ට මේ ධර්මයේ තේරෙන්නේ නැත්නම් ගොඩක් අය කියන්නේ මගේ ධර්මයේ ගැඹුරුයි. මම මේ කියන ඒවා ගැඹුරුයි. තේරෙන්නේ නැහැ හඳුරන්නේ සමහරව. මම අවුරුදු 2ක් විතර අහලා මේක තෝරගත්තේ. හැබැයි තෝරගත්තත් දන්නේ නැහැ. ඔක තමයි මට තියෙන ප්‍රශ්නේ. අවුරුදු 2ක් අහලා වචන ටික තෝරගත්තත් දන්නේ නැහැ. පාඩම් කරගත්තත් දන්නේ නැහැ. ඒකට දන්නේ නැහැ මේ තේරුණා කියලා කියන්නේ. මේ ඒ නිසා රාගසිත ඇති කරගන්න, විරාගී සිත ඇති කරගන්න. මෙතනින්මයි අපිට මේ ධර්මය සෙරින් ගන්න පුළුවන් පාර. කවදාක රාග දේශ මොහ කියන පාර නම් මේක ගියාට කවදාකවත් අපිට මේ ධර්මයේ තෝරගන්න බෑ, අමාරුමයි. කෙනෙක් චතුරාර්ය සත්‍ය පෙන්වන්න දෙනකොට තේරෙන්නේ නැහැමයි. වචන නම් තේරෙන්නේ. ඒක සතිය පිහිටවන්න බෑ. අපේ ලෝකෙට ඇදිලා යන ස්වභාවය වැඩි වෙනවා. ලෝක විශේෂයට, එක කර්ම විශේෂයට. පින්දාන් වලට ලැබී අපි. ඒක කර්ම විශේෂයට යනවා. එක්ක මේ රාගය දුරු කරන පැත්ත, මේ අසුබ කර්මස්ථානේ වඩන පැත්ත නතර කළා. බුදු ගුණ වඩ ඉන්නවා. ඒක ලේසි. වචන ටික හට පාඩම් කරගෙන ඇස් ටික පියන්. මගේ භාග්‍යතුන් වහන්සේ අරහන් වහන්සේක. මගේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙනසේක. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ ඔය කිය හිටියයි කියලා. අදී නෙමෙයි කියන්නේ මීට ගොඩක් කලින් ඉඳන් කියනවා. එතකොට ඒ සත්‍ය ඥාන පූජා, සත්‍සති පූජා, සූවිසි පූජා මේ එකකින්වත් ඔයගලන්ට චතුරාර්ය සත්‍ය නම් අවබෝධ වෙන්නේ නැහැ. විරාගී කරගන්න සිත. නිවන් දකින්න ඕන නම් මේ කියන්නේ නිවන් දකින්නයි. තණ්හාව දුරු කරන්න. තණ්හාව දුරු කරන්න ලේසි නෑ, අමාරුයි. ඒක ගාම්භීර ධර්මයක්. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි ඒක. ඒක අමාරු වැඩක්. අපි පොඩි කාලේ ඉඳන්ම අසුබ කර්මස්ථානය ගැන අහනවා. වෙලා තියෙන වඩන නැති එකයි. ඒක ප්‍රකට කරලා නැහැ, භාවිත කරලා නැහැ, බහුලීකృత කරලා නැහැ. අපිට හදිස්සි රහත් වෙන්න. එතකොට කවදාක රාගසිතින් මේ ලෝකෙට දරුවන්ට විවිධ දේවල්ට ඉඩකඩම් වලට විවිධ දේවල්ට ඇලිලා කවදාකවත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා හැම පොයටම සිල් ගත්තට මේ ධර්මයේ ශ්‍රවණය කළාට කවදාකවත් අපිට මේක අවබෝධ කරන්න බෑ. ඕවෙන් බෑ. න සීලේන සම්පදානි සංසං, න සමාධි සම්පදානි සංසං, න ඥාන දර්ශනානි සම්පදානි සංසං. මගේ ශාසනයේ සීල විතරක් නෙවෙයි. මගේ ශාසනයේ සමාධිය නෙවෙයි. මගේ ශාසනයේ ඥාන දර්ශන නෙවෙයි. අකුප්පාණී චේතෝ විමුක්තිය. නැවත ප්‍රත්‍යඥ භූමියට නොපැමිණෙන චේතෝ විමුක්තියයි. මොකක්ද ප්‍රත්‍යඥ භූමිය? රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය.
එසා අසුභේ වඩනකොට අන්න අකුප්පාණි චේතෝ විමුක්තියට එනවා. අකුප්පාණි කියන්නේ නැවත රාගය උපදින්නේ නැහැ කියන කතාවයි. නැවත දෙවේශය එන්නේ නැහැ. නැවත මෝහය එන්නේ නැහැ. අකුප්පාණි චේතෝ විමුක්තිය. ඒ සිටිවිලි විමුක්තියට ගිහිල්ලා නූපදින ආකාරයට ගිහිල්ලා රාග දේශ මොහ. ඇයින් රූප දැකලා හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා ගන්නෙ නැහැ. මේ මගේ දරුවෝ මගේ අය කියලා එහෙම ගන්නෙ නැහැ. ඒ කාකිරියක්වත් දෙවේශ සිත පහළ වෙන්නේ නැහැ. තමන්ගේ චූටි දරුවා වද දෙනවනම් මම සංසාරේ කරපු අකුසලයක්මයි මේ මට වදේ වශයෙන් හම්බෙලා තියෙන්නේ. වෙන කිසිවක් නෙවෙයි. ඉතින් ඒ දරුවා සැර කළා කේන්ති අරගෙන චූටි අත දරුවටත් ගහනවා ඉන්නවා අඬනකොට නේද? කර්ම බන්දු කර්ම යෝනි කර්ම පටිසත්ම. තමන්ගේ කුසෙන්ම බිහි කරගෙන තමන් කර්ම රැස් කර ගන්නවා නේද? ඉතින් අන්න ඒකද මේක හොඳට තෝරාගෙන අපි මෙන්න මේ රාගසිත දෙවිසිත මර්ධනය කරගන්න ප්‍රායෝගික නුවණකින් යුතුව වාසය කරන්න. මේ අකුසල් මූල ධර්ම වලින් තමයි මේ උතුම් නිවන් දකින මාර්ගයේ වැහිලා තියෙන එක අමතක නොකළ යුතුයි. ඉතින් ඔකට දක්ෂ වෙන්න, දක්ෂ වෙලා තමන්ගේ රූපේ මනාව කටයුතු කරන්න. බණ අහලා මේනට ලොකු දැනුම් ඇති, එහෙම බැඳීම් නැති, එහෙම ධර්මතාවයක් තියෙනවා නම් මේ රූපේ ඇත්ත බලන්න. රූපේ හටගන්නේ කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගම. මේ රූපයක් තියෙනවා, මේ රූපේ ඇතිවීම මෙහෙමයි, රූපේ නැතිවීම මෙහෙමයි කියන්නේ. මෙන්න මේ විදිහට බලන්න සුසුකමක් හදාගන්න වී වපුරන්න නම් කෙත හදාගෙන ඉන්න ඕන. වල් බිහිලා තියනවා කියන්නේ ඇත්තටම ඒ රාග දේශ මොහ කියන ධර්මතා ටිකමයි. ඒ නිසා කෙත හොඳට හදාගන්න එදාට මේ දුක ගැන අහනකොට ටක් ගාලා හොඳට වැටහෙන ගන්නේ. දුක යන කුමක්ද කියන කතාව. ඉතින් අපිට මේ වෙසක් දවසේ දෙන්න තියෙන පණිවිඩය ඕක තමයි. ඒ නිසා තම තමත් දක්ෂ වෙලා මේ නුවණ වඩන්න පරිසරය හදාගන්න නේද? තමන්ව රවට්ට ගන්න එපා. අපේ මේ වයසේදී මුහුකුරා කිය ඔය අම්මලා දැන් දරුමල්ලෝ දීග දීලා නා තේරුණා. දැන් ඔය ඇති දරුවන්ට කළා. ඔය බදාගෙන හිටිය ඇති දැන් Tamanට යමක් කරගන්න. කොවිලා මැරලා යයිද දන්නේ. ඔය ඇති කළා. ඔය දරුවෝ ගැන තියෙන බැඳීම් අයින් කළා දාන්න. මෙච්චර කාලයක් බැඳිලා හිටියයි කියලා මොනවද ලැබුණේ? ඇලීමයි කැටීමයි මුලාවයි නොවේද? දරුවෝ ඉඳලා ලැබුණේ. ඔය සම්පත්තිය අපේ ලොකුම සම්පත. ඒ නිසා මේව දුරු කරගන්න මෙන්න මේ අසුබ කර්මස්ථානයේ වඩලා මේ රූපය ඇත්ත බලන්න දක්ෂ වෙන්න. ඒකයි. ඉතින් ඇත්ත බලන හැටි අපි ගොඩක් කතා කරලා තියෙනවා. ඒ නිසා මේ පරිසරය හදාගෙන පළමුවෙන් ඇත්ත බලන්න දක්ෂ වෙන්න. Taman tamanව රවට්ට ගන්න එපා. අපි යථාර්ථවාදීව අභිධර්මයට අනුව මේවා ගැන කතා කරාවි. ඒත් මම අසුබ කර්මස්ථානයේ වඩපු නැති කෙනෙක්. ඒ වගේ අභිධර්මයේ කතා කිරීම, යථාර්ථවාදීව කතා කිරීම ඒවත් එක්ක අපිම රවට්ටනවා ඒ දැනුම අපේ. ඕකයි වෙන්නේ. ධම්ම කතික වෙනයි, ධම්ම ප්‍රතිපන්න වෙනයි. දෙන්නේ කොය. ඉතින් මේ බව හොඳට තෝරගෙන තම තමන්ගේ මේ රාග ද්වේෂ මොහ නැමැති අකුසල් ධර්මය දුරු කරලා මෙන්න මේ කුසල ධර්ම විරාගී සිත, අද්වේෂ සිත, අමෝහ සිත මතු කරගන්න, මතු කරගෙන මේ ධර්මයේ බලන්න. මේ රූපය ඇත්ත බලන්න.
සිතුවිලි මට්ටමින් බලනවා නම් එහෙමයි. ආයතනයෙන් බලනවා නම් එහෙමයි. තම තමන්ට ආйти. පටන් ගෑම තමන්ට කැමති විදිහට කරන්න පුළුවන්. හැබැයි හොඳට ප්‍රකට කරගන්න විරාගී සිත. ඒකයි වෙන්න. ඉතින් අපිට කියලා දෙන්න මේ වචන ප්‍රකාශ කරන්න විතරයි පුළුවන්. එතින් එහාට මොකුත් කරන්න බෑ. ඉතින් මේ දුක දැක ගන්න බලන්න. නේ. දැන් අද වෙසක් පොහොය දිනේ ඉන්නවද හිටා? යනවා. ඇයි ඉතින්නේ? කොහොමද ගෙදර හරි කමන්නේ මේ වැඩේ කරගන්න බලන්න. ඒ කරගෙන මේ අසුබය හොඳට පුරු කරන්නේ කුමකටද කියන එක තමන්ගේ ළඟ උත්තරේ තියෙන්න ඕන. ඒ අසුබය අපි හුරු කරන්නේ මාර්ගය මත කරගන්න. මේ සසර දුකෙන් මිදෙන මාර්ගය මත කරගන්නයි අසුබය වඩන්න ඕන. අන්නේ මානසිකත්වයට තමයි අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය හම්බ වෙන්නේ. ඉතින් අද දවසේ අපි කියලා දුන්නේ මේ අපිට ගොඩක් අය ඇවිල්ලා කියන ප්‍රශ්න ගැටලුත් නිසා තමයි අපි මෙහෙම දේශනා පාත් කරන්න අදහස් කළේ. මේ යන්න ගඹුරු දහම අධ්‍යයන කිරීම නෙවෙයි විවෘත්තේ නේද? ඔය හැම දහම් කාරණාවක්ම අපිට ප්‍රකට වෙන්න ගන්නවා. හොඳට විරාගී සිත අපේ ළඟ පවතිනවා නම්. ඒ විරාගී සිත ඇති කරගන්න පුළුවන් නම්, අද්වේෂ සිත ඇති කරගන්න පුළුවන් නම් අපිට මේක ජය ගන්න පුළුවන් ඒකාන්තයි මේ ජීවිතේ. ඉතින් මනුෂ්‍ය ලෝකයේ හිටියොත් රහත් වෙලා හිටියත් කර්මයේ පරිසම් දෙන බව අමතක නොකළ යුතුයි. ඒ කර්මයෙන් බේරලා ඉන්න බෑ. එතෙන්දි කර්මේ බාර ගන්න කෙනෙක් නැහැ. ඒ වුණාට චේතනාව පවතිනකම් නේද? කර්මේ පවතිනවා. ඒ නිසා කර්මයක් රහතන් වහන්සේ කෙනෙකුට කර්මයක් ඇති වෙන්න නම් රාග සහිත, ද්වේෂ සහිත ලෝකෙක ජීවත් වීමයි කර්මය පරිසම් දෙන්නේ. අනාගාමී වෙලා හරි රහත් වෙලා හරි මනුෂ්‍ය ලෝකෙ හිටියොත් රාග, ද්වේෂ, මොහ සහිත අයත් එක්ක ජීවත් වෙන නිසා ඒකාන්තයෙන් අපිට අපි මුකුත් නොකලත් දෙවිදත්තර වගේ අය ඇවිල්ලා පහර දෙන්නේ. බුදුහාමුදුරු මුකුත් නොකලට දෙවිදත්තර පහර දුන්නා නේද? ඉතින් මේක හොතට තෝරා අරගෙන අනාගාමී ඵලයට ගියොත් අනාගාමී වෙච්ච කෙනෙක් තව කෙනෙකුට ගහන්න බයින් දෙන්නේ නැහැ. ඒ නිසා කර්මේ ක්‍රියාත්මක නැහැ. එතන කර්මේ ක්‍රියාත්මක වෙන්නේ මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකවල. ඉතින් මේවා තේරුම් අරගෙන මේ ජීවිතේ අනාගාමී ඵලයට හෝ රහත් ඵලයට එන්න දක්ෂ වෙන්න. ඉතින් ඒකට දක්ෂ වෙන්න කියලා ඉල්ලා සිටිමින් අද දවසේ අපි මේ වෙසක් පොහොය නිමිති කරගෙන කරන ලද මේ ධම් දේශනාව ඕගලන්ට ඒ උතුම් ආර්ය ශ්‍රැංග මාර්ගයට පැමිණිලා සෝවාන් සකදාගාමි අනාගාමි කියන රහත් කියන යම් ඵලයකට පැමිණ නිවි සැනසෙන්න ඕගලන්ට මේ උතුම් පුණ්‍ය ශක්ති කුසල ශක්ති මේ ධම් දේශනා අද දවසේ සිදුවෙන උපකාර ධර්මයක් වේවා කියලා සාදුකාරය. එහෙනම් දැන් කරන්න යමක් තියෙන ඕගලන්ට එච්චරයි කියන්න තියෙන්නේ. හොඳයි.